මේක සුළු කළ උත්තරේ කිව්වේ දැන් මතක ඇතිනේ කොහොමද අපි සඵල වාර්ෂික පොලි අනුපාතිකය හොයන්නේ එක ධන අපි අපේ නාමික පොලි අනුපාතිකය ගන්නවා බෙදන්න ඕනේ කාල පරිච්ඡේද සංඛ්‍යාවෙන් දැන් මේක මාසෙ කියන 12න් බෙදුවා 12 බලය ඍණ 1 සුළු කරපුවාම A බැංකුවෙන් එනවා අපිට 8.7 ඊට පස්සේ B බැංකුවෙන් අපිට එනවා 10%. එන ඔයගොල්ලෝ වැඩි කුලියක් කියන බැංකුව විතර තෝරගන්න මොන බැංකුවද මෙන්න මේ B බැංකුවනේ. හරි. දැන් ඒකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් අනිත් ගැටලු උත්සාහ කරන්න. ඊට කලින් ස්ලයිඩ් එකේ තියෙනවා 2014 සැප්තැම්බර් මාසේ ප්‍රධාන ප්‍රශ්නයක ආපු කොටසක්. අන්නේ ගැටලු ඔයගොල්ලන්ට පුළුවන් දැන් උත්සාහ කරන්න. අනිත් කට්ටිය ජොයින් වෙනකම් උත්සාහ කරන්න පුළුවන්. 2014 සැප්තැම්බර් මේ ගැටලු උත්සාහ කරන්න බලන්න. ඔව් හොඳයි මේක දාලා තියෙන උත්තර දෙකම හරි අපිට ගාලා බලමු උත්තරේ සිය වෙරද දැන්වීම් වල වාර්ෂික සඵල පොලි අනුපාතයක ප්‍රකාශයට පත් කරන මූල්‍ය ආයතනවලට නියෝග කර ඇත. හත අවස්ථාවල සඵල පොලි අනුපාතික ගණනය කරයි. මේ සිය වෙරද දැන්වීම් කියලා කියන්නේ බැංකුවලට. දැන් බැංකු වාර්ෂික පොලි අනුපාතිකේ නාමික පොලි අනුපාතිකේ විතරක් කිව්වහම අපිට සංසන්දනය කරගන්න අමාරුයි. එතකොට පාරිභෝගිකයන් සංසන්දනය කරන්න ලේසි වෙන ඒගොල්ලන්ට කියන ඇඩ්වර්ටයිස්මන්ට් වල දාන්න කියලා ER එක. ඔය එක තමයි කියන්නේ. එතන බැංකුවක් විසින් මාස 6ක් තැන්පතුවක් සඳහා කල් ප්‍රීමියදී 12%ක නාමික වාර්ෂික පොලි අනුපාතිකයක් ගෙවනවා. දැන් ER එක අහනවා. දැන් කොහොමද ඒක හදන්නේ අපි ER සමාන 1 දාන 0.12 බෙදන්න ඕන කීයෙන්ද 6 මාසිකනේ. එතකොට අවුරුද්දට දෙපාරයි පොලි ගෙවන්නේ. ඕකේ වර්ගය. එතකොට එනවා අපිට 12.3යි 6ක්. මෙතන එනවා මාස 3ක්. එතකොට අවුරුද්දට කාල පරිච්ඡේද කීයද 4යි. එහෙනම් 1 ධන 0.1 බෙදීම 4 මෙයා කීවෙනි බලයද 4. වෙන එකනේ. මෙතනින් එන උත්තරයක් කී 10.3යි 8ක්. බලන්න උත්තර දෙක ගත්තද කියලා ඔක. හරි ගැටලු තියෙනවා. හරි දැන් අපිට පුළුවන් මේක ටිකක් ලොකු ගැටලුවක් උත්සාහ කරන්න අපි අද තීරිකාලකුත් තියෙනවා කරන්න මේ සුද්ධවත් මන්නගේ ඊට කලින් අපි මේක ගැටලුවක් උත්සාහ කරලා ඔයගොල්ලන්ට තියෙනවා 2018 මාර්තු ගානක් තියෙනවා. අපි ඒක කරමු. මේක. මේ ගැටලුව කරන්න බලන්න. පස්සේ ජොයින් වෙච්ච අය මම ගිය සතියේ එකට උත්තරේ කියලා අපි පොඩි ගැටලුවක් කළා.
දැන් අපිට මේ ලොකු ගැටලුව කරන්න පුළුවන් 2018 මාර්තු ආපු සම්පූර්ණ ගානක්. මේ මුදලේ කාලිකගේ සම්බන්ධ සංකල්ප භාවිතා කරලා විසඳන්න පුළුවන්. ඒක කියවගන්න උත්සාහ කරන්න. හදන අය හදාගෙන යන්න. විනාඩි 2-3ක් දීලා මම ඊට පස්සේ හදාගෙන යන්න. ගිසතේ ගානට උත්තරේ අපි මුලින්ම හැදුවා කීයද ආවේ අපිට මේ විහාගේ chat එකේ දාලා තියෙනවා 12.36යි 12.36යි බැංකුව A බැංකුව B 10.38යි. මේක උත්සාහ කරා. සිය ප්‍රදේශයේ අනෙකුත් අවන්හල්වල ඇති තරංකාරීත්වයට මුහුණ දීම පිණිස තම අවන්හලේ ඇති පරණ ලීබඩු වෙනුවට අලුත් ඒවා මිලදී ගැනීමට අවන්හල් හිමියන් අදහස් කරයි. ලීබඩ් සැපයුම්කරුවෙකු අවශ්‍ය වී ඇති ලීබඩ් සඳහා රුපියල් 5 ලක්ෂයක ඇස්තමේන්තුවක් අවන්හල වෙත ලබා දී ඇත. මෙම ඇස්තමේන්තුව වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් යටතේ 10%කින් වැඩි වනු ඇතැයි අපේක්ෂිතය. මෙම නවීකරණය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පාදනය සඳහා අවන්හල් හිමියා විකල්ප ක්‍රම දෙකක් පිළිබඳ සලකා බලයි. දැන් මෙයාට ලක්ෂ 5ක ලීබඩු ගන්න ඕනෙලු. ඊට පස්සේ දැන් ලීබඩු මිල නිකන් ඔහි තියෙන්නේ නේද? වාර්ෂිකව වැඩි වෙන ගානක් මේ ඇස්තමේන්තු කත කරලා තියෙනවා 10% ගානේ වැඩි වෙයි කියලා. මේ අවුරුද්ද පාන ඊළඟ අවුරුද්ද පහමාර. එතකොට මෙයාට දැන් මේක මිලදී ගන්න මෙයා විකල්ප දෙකක් තියෙනවා. අපි බලමු මොනවද විකල්ප කියලා. ඒ විකල්පේ මුදල් ණයටගෙන නව ලීබඩු ඉක්මනින් මිලදී ගැනීම හෝ බැංකුවට ගිහිල්ලා ලෝන් එකක් අරගෙන ඉවර වෙලා ලීබඩු ගන්න කියලා ලෝන් එකක් අරගෙන ඒ ලෝන් එකෙන් අපි ගන්නවා ලීබඩු. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි වසර 3ක කාලයක් තිස්සේ මුදල් ඉතිරි කරලා එම වසර 3 අවසානයේ ලීබඩු මිලදී ගැනීම. ඒ කියන්නේ අද මිලදී ගන්න නැතුව සල්ලි ටිකක් ඉතුරු කරලා ඉවරලා අවුරුදු 3කින් ගන්නවා. දැන් අපි මේ අනුව තමයි මේ ගැටලුව මේ කතාව ඔස්සේ තමයි දුවන්නේ. ඒතර පළවෙනි කොටසේ අහනවා වසර 3කට පසු ලීබඩු ගැනීම සඳහා අපේක්ෂිත වියදම ගණනය කරන්න. දැන් මෙයා ඉතුරු කරලා ගන්න නම් මොකද්ද ඉතුරු කරන්න ඕන ගාන? ඉතුරු කරන්න ඕන ගාන අවුරුදු 3කින් ලීබඩු වල මිලනේ. එහෙනම් අපි දැන් අවුරුදු 3කින් ලීබඩු වල මිල ගණනය කරන්න. අවුරුදු 3කින් ලීබඩු වල මිල ගණනය කරන්න කොහොමද? අවුරුද්දට 10% ගාන වැඩි වෙනවලු නේ. අවුරුද්දට 10% ගාන වැඩි වෙනවා නම් අපිට කරන්න වෙන්නේ
අපේ මතු වගේ හොයන සූත්‍රය දානනේ. ඒතර මතු වගේ හොයන සූත්‍රය මොකද්ද? p සමානයි pv වතාවක් එක ධන r ගේ n වෙනි බලය නේද? එහෙනම් pv කොච්චරද? pv තමයි අර ලක්ෂ 5 එක ධන r කොච්චරද? 0.1යි මෙයාගේ තුන්වෙනි බලය නේද? අපිට උත්තරයක් එනවා රුපියල් අන්තිම උත්තර දාද්දි හැමතිස්සෙම මේකක දාන්න රුපියල් 6,65,000යි කියලා අපිට උත්තරයක් එනවා. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටස. අවන්හල් හිමියා ඒ විකල්පය අනුගමනය කිරීමට තීරණය කර 10%ක වාර්ෂික පොලි අනුපාතයක යටතේ රුපියල් ලක්ෂ 5ක් වසර 3ක කාලයකට ණයටගෙන ඒ සෑම වසර අවසානයේදීම ගෙවන ලබන සමාන වාරික 3කින් ගෙවීමට අදහස් කරයි. එහිදී කිව්ව යුතු වාර්ෂික ණය වාරිකයක වටිනාකම් ගණනය කරන්න. දැන් බලන්න. මෙයා ගන්නවලු අද ලක්ෂ 5ක්. අද ලක්ෂ 5 ගත්තාම දැන් මෙයාට ලීවර් මිලට ගන්න පුළුවන්. හැබැයි දැන් ලක්ෂ 5ක ලෝන් එකක් ගත්තාම මොකද වෙන්නේ මෙයාට? මෙයාට ඕක ගෙවන්න වෙනවා නේද? මෙයාට ඕක ගෙවන්න වෙනවා. එතකොට කියනවා දැන් මෙයා ණය අරගෙන තියෙන්නේ 10 වාර්ෂික පොලි අනුපාතිකය යටතේම තමයි. දැන් කියනවා මෙයාට ඒ සෑම වසර අවසානයේදීම ගෙවන ලබන සමාන වාරික 3කින්ලු ගෙවීමට අදහස් කරන්න. දැන් අපි දන්නවා අපි ණය ගණිතේ ගොඩක් වෙලාවට අපිට තියෙන විකල්පය මොකක්ද ණය වාරික ගෙවන්න? සමාන වාරිකයක් තමයි අපිට තියෙන්නේ නේද? අපි පඩියෙන් කැපෙන්න වගේ අපි ණයක් ගත්තාම මාසිකව සමාන වාරිකයක් තමයි අපිට ගොඩක් වෙලාවට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඔන්න ඔය වාරිකය ගණනය කරන්නේ කොහොමද කියලා තමයි මෙතන මේ අපිට හදන්න වෙන්නේ. දැන් මෙතන පොඩි වෙනසක් තියෙනවා. අපිට අර මාසිකව හදාන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපිට කෙලින්ම මෙතන වසරකට වාර්ෂිකව ගෙවීම් සිදු කරනවා කියලා හදන්න පුළුවන්. ඒතර ඉතින් තවත් ටිකක් ගැටලුව පහසුයි. එතකොට දැන් මේකට ඉඟියක් දීලා තියෙනවා බලන්න. සමාන වාර්ෂික වාරිකයන්ගේ වර්තමාන අගයට ණය ප්‍රමාණය සමාන කළ හැකියි. හරි. දැන් අපි මේකට පොඩි රූප සටහනක් ඇඳුත් එහෙම දැන් ඔන්න තියෙනවා වසර 3. මෙන්න අපේ වසර ආරම්භය. year 0 වසරේ පළවෙනි අවුරුද්ද අවසානයේ දෙවන අවුරුද්ද අවසානයේ තුන්වෙනි අවුරුද්ද අවසානයේ. දැන් මොකද වෙන්නේ මෙයා? මෙන්න මේ වසර ආරම්භයේදී පළවෙනි වසර ආරම්භයේදී කියන්නේ මේ කාලය ආරම්භයේදී මෙයා ගන්නවා කොච්චරක ණය මුදලක්ද? ලක්ෂ 5ක ණය මුදලක් ගන්නවා. ලක්ෂ 5ක ණය මුදලක් මෙයාට එනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්න ඕනේ? මෙයා මේ ණය මුදල ගෙවන්න ඕනේ දැන්. ගෙවන්නේ කොහොමද? සමාන එහිදී ගෙවිය යුතු වාරික 3කින් තමයි ගෙවන්නේ මෙයා. ගෙවන්නේ මේ වර්ෂ අවසානයේදී කියලාත් කියන. දැන් ඕකත් අපිට වැදගත් නේද? මතකද? ඇයි දැන් අපේ මේ දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ අපි අර වාර්ෂිකයක ගැටලුවක් තමයි මේ හදන්නේ. ඒතර වාර්ෂික වල ආකාර දෙකක් තිබ්බා. වහාම ගෙවන ආකාරය. කියන්නේ ආරම්භයේදී මෙන්න මෙතෙන්දිම ගෙවන ආකාරයක් තිබ්බා. අනිත් ආකාරය තිබ්බේ අදාළ වසරට දාලා ගේම් වසර අවසානයේදී ගෙවන එක. කියන්නේ පළවෙනි වසරට අවසාන ගේම් කරන්නේ පළවෙනි වසර අවසානයේදී. ඒක තමයි සාමාන්‍ය ආකාරය නේද? ඒතර දැන් මේ වර්ෂ අවසානයේදී ගෙවන්නේ සාමාන්‍ය ආකාරයේ වාර්ෂිකයක් තමයි මෙතන ඉන්නේ නේ. ඒතර අන්න ඒ වගේ වාරික තුනකින්ලු මෙයා මේ ගෙවන්නේ. අපි හිතමු අපි හිතමු මෙයා දැන් ගෙවන ගාන අපි දන්නේ නැහැ නේ වාරිකේ වටිනාකම. අපි හිතමු A කියලා ඒ වාරිකේ වටිනාකම. එහෙනම් මෙන්න මේ මුදල් ප්‍රමාණයක් මෙයා පළවෙනි වසර අවසානයේදී ගෙවන. දෙවන වසර අවසානයේදීත් මෙයා මේ මුදල් ප්‍රමාණයක් ගෙවනවා. තුන්වෙනි වසර අවසානයේදීත් මෙයා මේ මුදල් ප්‍රමාණයක් ගෙවනවා. එතකොට දැන් මේ 3යි A කියලා අපිට ගාණක් එනවනේ. ওই 3යි A සමාන වෙනවද ලක්ෂ 5ට? නෑ නේද? මොකද දැන් අපි වර්තමානාගේ හොයන්න ඕනේ නේද? එතකොට මෙන්න මේ A කියන මෙන්න මේ පළවෙනි අවුරුද්දේ ගෙවපු A ගේ වර්තමාන අගය. දෙවෙනි අවුරුද්දේ ගෙවපු A ගේ වර්තමාන අගය. තුන්වෙනි අවුරුද්දේ ගෙවපු A ගේ වර්තමාන අගය. අන්නේ වර්තමාන අගයන් වල එකතු කීයට සමාන වෙන්න ඕනද? ලක්ෂ 5ට සමාන වෙන්න ඕන. ඔන්න ඔය සමාන වෙන විදිහට තමයි මේ A කියන අගේ බැංකුව හදන වෙලාව අපිට ගෙවන්න කියන්නේ. කියන්නේ මෙයාගේ වර්තමාන අගය හොයනවා. මෙයාගේත් වර්තමාන අගය හොයනවා. එසේ මෙයාගේත් වර්තමාන අගය හොයනවා. ඔන්න ඔය විදිහට වර්තමාන අගයන් හොයලා ඒගොල්ලන්ගේ එකතුව ලක්ෂ 5ට සමාන විදිහට තමයි මේ A කියන එක්කෙනාව බැංකුව ගණනය කරලා ඉවරලා අපිට ලබා දෙන්නේ. මේ වගේ ඒවා නේද අපිට ඔන්ලයින් කැල්කියුලේටර්ස් වලින් එහෙම දැන් හදාගන්න පුළුවන්. දැන් බැංකුවල සයිට් වල උනත් තියෙනවා. දැන් මේක කැල්කියුලේෂන් එක එන්නේ කොහොමද කියන එක තමයි ඔය දීලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ ගැටලුව හදන්න.
දැන් අපි දන්නවා හැම වසර අවසානයේදීම ඒ කියලා ප්‍රමාණයක් තමයි ගෙවන්නේ කියලා. එතන මේ වගේ ගැටලුවක් හදද්දී පොඩියට වගුවක් එහෙම ගහලා හදන්නේ. එතකොට බලන එක්කනට ලේසියි. ඔයගොල්ලන් එතකොට ලකුණු ලබා ගන්න තවත් පහසුයි. එතන මෙන්න මේ වගේ ෆෝමැට් එකක් මතක තියාගන්න. මේකටත් පුළුවන් යොදාගන්න. ඊට පස්සේ සුද්ධ වර්තමානගේ ගණන් වලටත් යොදා ගන්න පුළුවන්. පැටලිල්ලක් නැතුව හදාගෙන යන්න පුළුවන්. එතකොට අපිට දාන්න පුළුවන් වර්ෂය මොන අවුරුද්දද කියන එක. එතකොට මේක වහාම ගෙවුවා නම් එහෙනම් බිඳුවෙන් පටන් ගන්න තිබ්බා. දැන් මෙතන එහෙම එකක් අවශ්‍ය නැහැ තියෙන දවස් එකෙන් පටන් ගත්තම ඊට පස්සේ අපි කියනවා වාරිකයේ ප්‍රමාණය. වාරිකයේ ප්‍රමාණය. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් වට්ටම් සාධකය. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් වට්ටම් සාධකය. ඊට පස්සේ අපිට ගණනය කරගන්න පුළුවන් වර්තමාන අගය. අපිට අවුරුදු 3ක් ඉන්න හින්දා අපි මේකේ පේලි 3ක් ගහගන්න. 1 2 3. දැන් වාරික වෙනස් වෙනවද අවුරුද්දෙන් අවුරුද්ද? නැහැ. පළවෙනි වාරිකයත් ඒ දෙවෙනි වාරිකයත් ඒ තුන්වෙනි වාරිකයත් ඒ. දැන් මේක උත්තරේ ගත්තද කවුරු හරි? තාම නෑනේ. අද නෑ උත්තරේ දාන්න. ඊට පස්සේ දැන් වට්ටම් සාධක. දැන් වට්ටම් සාධක ඇවිල්ලා මේක මේ දීලා තියෙන. මේ හරි ලේසි අපිට. මේ වට්ටම් සාධක දීලා තියෙනවා. 10% සදාවන වට්ටම් අනුපාතිකේ දීලා තියෙනවා. දැන් මේ වට්ටම් සාධක 10%ට එක වට්ටම් සාධක පෙළියක් 11%ක වට්ටම් සාධක පෙළියක් 12ට හොම එනවා. දැන් මේ 10% වගුව අපිට දීලා තියෙනවා. 10% වගුවේ කෙලින්ම අරගෙන ඉන්න මෙතන දාන්න පුළුවන් වට්ටම් සාධකේ. හරිද? දැන් හොඳයි උත්තරේ අරන් තියෙනවා. උත්තරේ හරි. දැන් මේ වට්ටම් සාධක හදිසි දීලා නොතිබ්බනම් එහෙම කොහොමද හොයන්නේ? දීලා නොතිබ්බනම් මේ හොයන්න පුළුවන් මෙන්න. 1 බෙදීම 1.1 නේ වට්ටම් සාධකේ. පොලිසියට 10ද 1 බෙදීම 1.1. දෙවෙනි අවුරුද්ද දාලා වට්ටම් සාධකේ කොහොමද? 1 බෙදීම 1.1 වර්ගය. තුන්වෙනි අවුරුද්දට දාලා වට්ටම් සාධකේ 1 බෙදීම 1.1 ගණය නේද? වට්ටම් සාධක දීලා තිනද අපි කෙලින්ම දාගෙන යනවා. 0.9.9.1 0.826 දැන් පුළුවන් අපිට වර්තමාන අගය ටික හොයාගන්න. දැන් වර්තමාන අගය හොයන්නේ කොහොමද? වර්තමාන අගය හොයන්නේ කොහොමද? වර්තමාන අගය මෙහෙම නේද? FV බෙදීම 1/r. මම කිව්වා මෙන්න මේ කෑල්ල මේ. කයට 1/r කියන වට්ටම් සාධකය. එහෙම වුණා නම් එහෙම කෙලින්ම හොයන්න පුළුවන්. වර්තමාන අගය හොයන්න පුළුවන් කොහොමද? අදාළ අගය වැඩි කිරීම වට්ටම් සාධකය නේද? එහෙනම් අපි එහෙම දාමු. එහෙනම් ඒ වතාවක් 0.9.9 කියන්නේ 0.9.9.1 ඒ තමයි මේ පළවෙනි වාරකයේ වර්තමාන අගය. දෙවෙනි වාරකයේ වර්තමාන අගය 0.826 තුන්වෙනි වාරකයේ වර්තමාන අගය 0.751.3 හරි දැන් මොකද අපි කරන්න ඕනේ ඒ හොයන්න මෙන්න මේ වෙන වෙනම මේ වාරිකවල වර්තමාන අගයන් වල එකතු කීයට සමාන වෙන්න ඕනේද? ලක්ෂ 5ට සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව ගන්න ඕනේ වර්තමාන අගයන් එකතුව. එහෙනම් බලමු වර්තමාන අගයන් එකතුව කීයක් එනවද කියලා. වර්තමාන අගයන් එකතුව අපිට එනවා 2.4යි 8යි 6යි 9යි කියලා. එහෙනම් දැන් මේ ටික සමාන වෙන්න ඕන කීයටද? 2.4යි 8යි 6යි 9යි සමාන වෙන්න ඕනේ ලක්ෂ 5ට. එහෙනම් අපිට ඒට මෙතනින් සුළු කරමු. උත්තරයක් එනවා රුපියල් 2,01,507යි කියලා. එන්න රුපියල් 2,01,507 ගානේ අවුරුදු 3ක් අපි බැංකුවට ගෙවන්න ඕනේ මේ ලක්ෂ 5 ණය පියලා අවසන් වෙන්න. ගැටලු තියෙනවා නම් අහන්න බලන්න.
අවනල් හිමියා බී විකල්පය තෝරාගත්තොත් වසර 3කට පසු ලීබර් මිලට ගැනීම සඳහා වසර 3 කාල පරිච්ඡේදයක් මුල්ලේ සඳහා වෙන් කළ අරමුදලක් වෙනම වාර්ෂිකයට බැර කළ යුතු සමාන මුදල් ප්‍රමාණය ගණනය කරන්න. එම් විශේෂිත අරමුදල සඳහා වාර්ෂිකව 10ක පොලි අනුපාතිකයක් ලැබෙද. මේක ලේසි හැම ගානටම 10 පොලි අනුපාතිකය තියෙන ලේසි. පළමු මුදල් වාරිකය ගෙවීම හැකික්මනින් සිදු කරන අතර ඉතිරි වාරික 3 පළමු දෙවන හා තුන්වෙනි වාර්ෂ අවසානයේ සිදු කරනු ලබයි. අවසාන වාර්ෂිකය සඳහා පොලියක් නොලැබේ. බලමු මේකත් ඇඳලා. මෙහෙම තියෙනවා. අපේ year 0 1 2 3. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා එකතු කරන්න ඕන කොච්චර ගාණක්ද? 6,65,000ක් එකතු කරන්න ඕන අවුරුදු 3 අවසානයේදී. මෙන්න මෙතෙන්ට එද්දි මෙයා ගාව තියෙන්න ඕන 6,65,000ක් තියෙන්න. හරි ඊට පස්සේ දැන් මෙයා මේ 6,65,000 එන්න මොකද කරන්න ඕන? මොකක් හරි නිශ්චිත ප්‍රමාණය ගන්න හැම අවුරුද්දකම පාරක් ඉතුරු කරනවා. දැන් ඉතුරු කරද්දිත් මෙයා ගිහිල්ලා ඉවරලා බැංකුවේ තැන්පත් කරන්නේ මේකත් අර වහාම ආකාරයක් නෙවෙයි නේද? පළවෙනි වසරට දාලා එක පළවෙනි වසර අවසානයේ තමයි තැන්පත් කරන්නේ. පළමු මුදල් වාරිකයේ කීම හැකි ඉක්මනින් සිදු කරන අතර ඉතිරි වාරිකයන් පළමු මුදල් වාරිකයේ කීම හැකි ඉක්මනින් සිදු කරන අතර ඉතිරි වාරිකයන් තුන පළමු දෙවන තුන්වෙනි වසර අවසානයේදී සිදු කරනවා. දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ 6,65,000 මෙතන ඉතුරු වෙන්න පළමු මුදල් වාරිකය ගෙවන්නේ මෙන්න මෙතෙන්දී. දෙවන මුදල් වාරිකය මෙතෙන්දී. තුන්වෙනි මුදල් වාරිකය මෙතෙන්දී. දැන් එතකොට මොකද කරන්න ඕන? දැන් අපි මේ ගාන හදන්න. ඒ කියන්නේ දැන් මේ නියත S ප්‍රමාණයක් නෙමෙයි අපි කියමුකෝ S කියලා ප්‍රමාණයක් සේව් කරන්නේ S කියලා ප්‍රමාණයක් කියලා හැම අවුරුද්දෙම. දැන් 6,65,000 වෙන මොකද කරන්න ඕන? මේ S ට අවුරුදු දෙකක් පොලි හම්බ වෙනවා. S ට අවුරුදු දෙකක් පොලි හම්බ වෙනවා. S ගේ මතු වගේ මෙහෙම. මෙයාගේ මතු වගේ මෙයාට අවුරුද්දක පොලියක් හම්බ වෙනවා මෙහෙම ඉන්නවා. ඊට තුන්වෙනි අවුරුද්දේ දාන S ට පොලියක් හම්බෙන්නේ නැහැ. එයා ඒ විදිහට ඒ කුට්ටිය හෙම් පිටින් ඒ විදිහට ඉන්නවා. දැන් ඒක කියලා තියෙනද අපි තවත් ලේසියි. අවසාන වාරිකයේ සදා පොලියක් නොලැබේ කියලා දීලා තියෙනවා. ඒක ඉතින් දෙන්න අවශ්‍යතාවකුත් නැහැ. අපි දැනගෙන ඉන්න ඕන එක. ඒතර දැන් මෙන්න මේ විදිහට මතු වගයන් තුන වෙන වෙනම හොයලා එකතු කරපුවම කීයක් වෙන්න ඕනේද? 6,65,000ක් වෙන්න ඕනේ නේද? ඕක තමයි අපිට හොයන්න තියෙන්නේ. දැන් එහෙනම් අපිට පුළුවන් මේ වගුව මෙහාට කරලා අපිට මේ ගැටලුව හදන්න. දැන් මේකට අපි වට්ටම් සාධකය කියන්නේ. දැන් කියන්නේ මොකද්ද? පොලිය. දැන් වර්තමාන අගේ නෙමෙයි මතු අගේ. වර්ෂයේ වාරිකයේ වෙනසක් නැහැ. දැන් ඉන්නේ පොලිය. මෙතන ඉන්නේ මතු අගේ. දැන් වර්ෂයේ පුරුදු විදිහට මේක 2 3 ඉන්නවා. ඊට පස්සේ වාරිකය විදිහට අපි දාන්නේ කොච්චර මුදලක්ද? S ප්‍රමාණයක් නේ. අපිට වැරදුනා නේද? කියන්න බෑ. දැන් විශේෂ අරමුදල සඳහා වාර්ෂිකව 10%ක පොලි අනුපාතිකයගේ පළමු මුදල් වාරිකයේ ගෙවීම හැකියක්මනින් සිදු කරන අතර හැකියක්මනින් ගෙවන පළමු මුදල් වාරිකය. ඉතිරි වාරික 3 පළමු දෙවන තුන්වෙනි වසර අවසානයේ සිදු කරනවා. දැන් වාරික 4ක් ගෙවනවා. මෙතනදි තෙස් ගෙවීමක් සිදු කරනවා. එතකොට එයාට අවුරුදු කීයක පොලි හම්බ වෙනවද? එයාට අවුරුදු 3ක පොලි හම්බ වෙනවා. එයාට අවුරුදු 3ක පොලි හම්බ වෙනවා. එහෙනම් අපි ඔන්න දැන් අපේ මේ වසර නම් කරන විදිහේ පොඩි වෙනසක් කරන්න වෙනවා.
අපිට 4ක් ඉන්නවනේ. සාමාන්‍යයෙන් ඔහොම වහාම ගෙවීමක් සිදු වෙනකොට කියන ආරම්භයේදීමත් ගෙවීමක් සිදු කරනකොට අපි දාන්න පුරුදු වෙනවා වසර බිඳුව කියලා එකක්. හරිද? කියන ආරම්භය කියලා කියන්නේ මේ අපි වර්ෂය 1 කියලා සලකන සාමාන්‍යයෙන් පළවෙනි වසර අවසානයේ සිදු කරන ගෙවීම. ඒතර පළවෙනි වසර ආරම්භයේදීත් ගෙවීමක් සිදු කළා කියන්නේ නිකන් වසර බිඳුව අවසානයේදී. නැත්නම් ආරම්භයේදී සිදු කරනවා කියලා. දැන් අපි ඒකට කියන වසර බිඳුවේදී තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මේක බිඳුව 1 2 3 ඔය විදිහට ඉන්නවා. ඊට දැන් සමාන වාරයකනේ ගෙවන්නේ. ඒකේ වෙනසක් නැහැ. එහෙනම් මෙතනත් S ප්‍රමාණයක් S. ඊට පස්සේ බලන්න පොලිය පළවෙනි අවුරුද්දේ මේ ආරම්භයේදීම තැම්පත් කරන එක්කෙනාට පොලිය කොච්චරක් හම්බ වෙනවද මේ? 1 2 3 අවුරුදු 3ක පොලිය නේද? පොලිය 10යි නේ. 1.1 තුන්වෙනි බලය නේ. 1.1 තුන්වෙනි බලය. දැන් ඕගොල්ලන්ට මම නිකන් දැනගැනීමට විතරයි කරන්නේ. මේක අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ 1.1 තුන්වෙනි බලය කියන අවුරුදු 3ට දාලා වැල් පොලිය අනුපාතිකයනේ. ඒතර අවුරුදු 3ට දාලා වට්ටම් සාධකයේ මෙන්න මෙතන ඉන්නවනේ. මෙයාගේ පරස්පරය කියන්නේ 1 බෙදීම 0.75 1.3 ගත්තත් මේ උත්තරේ එනවා. හොඳ 1.13ට 1.1 තුන්වෙනි බලයට අදාළ උත්තරේ එනවා. දැනගැනීමට කිව්වා. එතකොට ඒක සුළු කළපුවාම අපිට එනවා 1.1 ගණය සුළු කරපුවාම අපිට එනවා 1.33 බිංදුවයි 8ක් 1.33 බිංදුවයි 8ක් එනවා. මේ විදිහට. මේ 1 බෙදීම 0.75 1.3ට මේ උත්තරේ වෙනවා. ඊට මෙතන ඉන්නේ කීයද 1.1 වර්ගය නේද? මොකද මේ වාරිකයේ දෙපාරයිනේ පොලිය හම්බෙන්නේ. 1.1 වර්ගය අපිට හම්බ වෙනවා 1.2.999. ඊට පස්සේ මේ වාරිකයේ අපිට හම්බ එන්නේ 1.1. කවුරුද්දක විතරනේ පොලිය හම්බෙන්නේ. ඒතර 1.1 විතරයි. ඊට පස්සේ දැන් අවසාන වාරිකයට පොලියක් හම්බෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. අපිටත් පේනවා. ඒතර කීයෙන් වැඩි කරන්න ඕන අපි 1ෙන් නේද? 1.0නේ. 1ෙන් වැඩි කරන්න. එහෙනම් අපිට පුළුවන් මතු වගේ හොයන්න. මෙතන කීයද 1.33.8යි S. මෙතන 1.2.999 S. මෙතන 1.1 S. මෙතන S. දැන් මොන පුළුවන් එකතු ගන්න. එකතු කීයක් එනවද? එකතු අපිට ගත්තාම එනවා 4.640.8යි S කියලා. දැන් මෙන්න මේ අගයන් වල මතු අගයන් වල එකතු කීයට සමාන වෙනවද? 6,65,000ට සමාන වෙනවා නේද? එහෙනම් 4.640.8යි S සමානයි 6,65,000. ඔතනින් එනවා අපිට S උත්තරයක් රුපියල් 1,43,403යි කියලා. බලන්න උත්තරේ ගත්තද කියලා. බලන්න අන්තිම ගැටලුව මූල්‍ය සම්පාදනය පිළිබඳ තීරණයකට ලැබීමට පෙර සැලකිය යුතු වෙනත් කරුණු දක්වන විකල්ප ක්‍රම දෙකේ ඇති වාසි අවාසි සැකවින් සාකච්ඡා කරන්න. දැන් මේකටත් ලකුණු 5ක කොටසක් මේ තියෙන්නේ. ඒකට පොඩ්ඩක් විස්තර ඇතුව ලියන්න. එතකොට දැන් මෙතන තියෙන වාසි විදිහට ගත්තොත් එහෙම දැන් මේක මේ ව්‍යාපාරයක් සඳහා තමයි මේ ලී බඩු ගන්න. එතකොට දැන් හිතන්න දැන් අපි මේ ලී බඩු නොගෙන
අපි කල් දානවා. එතකොට අපේ තරංකරුවෙක් මේ විදිහට අලුත් ඒවා ගන්නවා. එතකොට පාරිභෝගික ආකර්ෂණය කොතෙන්ද? අර අලුත් බඩු තියෙන තැනටනේ. එතකොට අපිට කියන්න පුළුවන් තරංකාරී පරිසරයකදී මේ මිලදී ගැනීම එහෙම නැත්නම් භාණ්ඩ අලුත් කිරීම හැකි ඉක්මනින් සිදු කිරීමෙන් තරංකාරී වාසියක් ලබා ගන්න පුළුවන් කියන්නේ. නැති වුණොත් එහෙම අපි පස්සට වැටෙනවා. එතකොට ඒක තමයි එක වාසියක් මෙතන කටයුතු කළා. දැන් මේක වෙනත් කාරණුත් සලකන්න කියලා කියන්නේ. එතකොට ඒක මූල්‍ය නොවන හේතුවක්. ඊට අමතරව තවත් හේතුවක් තමයි දැන් අද මිලදී ගත්තොත් එහෙනම් අපි දන්න ලක්ෂ 5කට මිලදී ගන්න පුළුවන් කියලා. ඒතර අවුරුදු 3කින් මිලදී ගන්නකොට ඔය 6,50,000ට මිලදී ගන්න පුළුවන් කියන එක නිශ්චිත දෙයක්ද? ඒක ඇස්තමේන්තුවක් විතරයි නේද? අවුරුදු 3ක් ගැන අපිට හරියටම 100%ක් මේ නිවැරදිව ප්‍රකාශපත් කරන්න බෑනේ. ඒක ඇස්තමේන්තුවක් විතරයි. විවිධ කාරණා වින්දා ඔය මිල උච්චාවචනය වෙන්න පුළුවන්. ඒතර ඒ හින්දා අපිට හරියාකාර දැනුමක් එහෙම නැත්නම් ස්ථාවර පිරිවැයක් ගැන අදහසක් ලබා ගන්න පුළුවන් අද දවසේ මේ මිලදී ගැනීම සිදු කළොත් එහෙම. නැති වුණොත් එහෙම අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඒ කියන්නේ අවදානමක් තියෙනවා. අවිනිශ්චිතභාවයක් තියෙනවා. කියන්නේ අවදානමක් තියෙනවා. ඒතර එන්නේ අවදානම අම් කර ගන්නත් පුළුවන් අද මිලදී ගැනීම සිදු කළොත්. ඒතර ඒ වගේ කරුණු දෙක තුනක් කිව්වනම් ඔයගොල්ලන්ට ඒ කොටසට දාලා ලකුණු ලබා ගන්න තිබ්බා. හරි දැන් අපි යමු ශුද්ධ වත්මනාගේ කොටසට. අපි මේ පාඩේ දෙවෙනි කොටස මූලික සාංගමික මූල්‍ය. අපි මේකට කියන ඉංග්‍රීසියෙන් corporate finance කියලා නේ. එතකොටයි මේ corporate finance එහෙම නැත්නම් මූලික සාංගමික මූල්‍ය කියලා එකක් තියෙන්නේ. මේක තියෙන හේතුව තමයි දැන් ඔයගොල්ලෝ දන්නා ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි ගන්න තීරණ අපි එදිනදා දිගින් දිගටම කළමනාකාරීත්වයට තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒතර මේ තීරණ දෙආකාරයි. සමහර තීරණ දිගු කාලීන, සමහර තීරණ කෙටි කාලීන. ඒතර දැන් මේ කෙටි කාලීන මූල්‍ය සම්පාදන තීරණ කියන්නේ ඔය එදිනදා වියදම්. එදිනදා මෙහෙයුම් කටයුතු අදාළ වියදම්. ඒතර ඒවා නෙමෙයි අපි මේ මූලික සාංගමික මූල්‍ය යටතේ සාකච්ඡා කරන්නේ දිගු කාලීන වියදම්, දිගු කාලීන අරමුදල් වෙන් කිරීම ගැන තමයි මේ මූලික සාංගමික මූල්‍ය යටතේ සාකච්ඡා කරන්නේ. ඒතර මම අපිට උදාහරණයකින් මේක පටන් ගන්නවා. දැන් හිතන්න ඔයගොල්ලෝ ගාව තියෙනවා ඔයගොල්ලෝ ව්‍යාපාරයේ තියෙන රුපියල් මිලියන 10ක්. ඔයගොල්ලෝ ව්‍යාපාරයේ තියෙන රුපියල් මිලියන 10ක්. රුපියල් මිලියන 10ක් තියෙනවා ඔයගොල්ලෝ ගාව. එතකොට ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ මේ මොනවද කන්ස්ට්‍රක්ෂන් මේ ඉදිකිරීම ආයතනයක් කියලා ඉදිකිරීම ව්‍යාපාරයක් කියලා අපි හිතමු රුපියල් මිලියන 10ක් නෙමෙයි රුපියල් මිලියන 100ක් කියලා හිතමුකෝ. රුපියල් මිලියන 100ක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට කරන්න විවිධ ව්‍යාපෘති යෝජනා හම්බ වෙනවා. විවිධ ව්‍යාපෘති යෝජනා හම්බ වෙනවා. අපි හිතමුකෝ අපිට හම්බ වෙනවා A කියලා ව්‍යාපෘති යෝජනාවක් හම්බ වෙනවා. බිල්ඩින් එකක් හදන්න. ඊට පස්සේ B කියලා තව ව්‍යාපෘති යෝජනාවක් හම්බ වෙනවා. මොනවා හරි කුළුණක් හදන්න. C කියලා තව ව්‍යාපෘති යෝජනාවක් හදනවා. තවත් ඉදිකිරීමකට. මේ හැම ඉදිකිරීමකටම යන යෝජිත පිරිවැය මිලියන 50යි. මිලියන 50යි. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද මේ ව්‍යාපෘති තුනම කරන්න. ඔයගොල්ලෝ ගාව තියෙන මිලියන 100ක් විතරයි. ව්‍යාපෘති තුනක් ඔයගොල්ලන්ට ආවා. එක ව්‍යාපෘතියකට 50 ගාණ යනවා. දැන් ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා මේ ව්‍යාපෘති තුනම සිදු කරන්න. අමාරුයි නේද? මොකද මිලියන 100ක් මිලියන 100 ඉවරයිනේ මේ ඕනම ව්‍යාපෘති දෙකකට දාපු ගමන්. ඒතර එක ව්‍යාපෘතියක් අපිට තෝරා නොගෙන ක්‍රියාත්මක නොකර ඉන්න සිද්ධ වෙනවා. එතකොට තීරණය කරන්නේ කොහොමද? ටික්ටොක් ගාලා තීරණය කරන්න පුළුවන්ද? බෑ නේද? අපි මේක මොකක් හරි විශ්ලේෂණයක් සිද්ධ කරනවා. එතන මෙන්න මේ විශ්ලේෂණය කරලා ඉවරලා සිදු කරගෙන යන ව්‍යාපෘති මොනවද කියලා තීරණය කරන එක. අරමුදල් වෙන් කරන්නේ මොන ව්‍යාපෘති වල තීරණය කරන එක තමයි මේ මූලික සාංගමික මූල්‍යයට අපි
සිද්ධ කරන්න. බලමු කියවලා. ප්‍රාග්ධන අයවැය සම්පාදනය යනු සාපේක්ෂ දිගු කාලින ව්‍යාපෘති හෝ ආයෝජන සඳහා අරමුදල් වෙන් කිරීම වේ. දැන් මෙතන මම දිගු කාල ව්‍යාපෘති ගැන කිව්වේ ඒක ආයෝජන වෙන්නත් පුළුවන්. දැන් ව්‍යාපාර විසින් ආයෝජන කරනවානේ වෙනත් ව්‍යාපාර වල ආයෝජන සිද්ධ කරන්න වෙන්න පුළුවන්. නැත්නම් මොනවා හරි ස්ථාවර තැන්පතු වල ආයෝජන ස්ථාවර ආදායම් උපකරණ වල සිදු කරන ආයෝජන වෙන්න පුළුවන්. ඒතර ආයෝජන කරද්දී අපිට තියෙන සීමිත මුදල් ප්‍රමාණයක්. සීමිත අරමුදල් තමයි තියෙන්නේ. සීමිත සම්පතක් අරමුදල් කියන්නේ. ඒතර අරමුදල් වෙන් කරද්දී අපිට වඩාත්ම වැදගත් ඒවාට තමයි අපි මේ අරමුදල් වෙන් කරන්නේ. ඒතර එන්නේ අරමුදල් වෙන් කරද්දී අන්නේ තේරුම් තීන ගැනීමේ ක්‍රියාවලියට තමයි මේ ප්‍රාග්ධන අයවැය සම්පාදනය කියලා අපි මේ කියන්නේ. ප්‍රාග්ධන අයවැය සම්පාදනයේ දෘෂ්ටි කෝණයෙන් සමාගමක් යන ව්‍යාපෘති ආයෝජනවල සමානිත ආයෝජන කලඹකි. සමාගම් වල අනාගත වර්ධනයෙන් තීන මත රඳා පවතින බැමි ක්‍රියාවලියේ කාර්යක්ෂම වේ යුතුයි. මොකද ආයෝජන කලබක් කියලා කියන්නේ. ආයෝජන කලබක් කියලා කියන්නේ මේ බාස්කට් එකක්. ආයෝජන කලබක් කියලා කියන්නේ විවිධ ආයෝජන සමානිත බාස්කට් එකක්. දැන් අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම අපි පුද්ගලයා ගත්තොත් එහෙම අපි ගාව තියෙන කියලා ඉතිරි කිරීම අපි ගාව ඉතිරි කිරීම තියෙනකොට අපිට පුළුවන් මේ ඉතිරි කිරීම ආයෝජනය කරන්න. ඒතර අපි මේ ඉතිරි කිරීම ආයෝජනය කරන්නේ විවිධාකාරයේ වල විවිධාංගීකරණය කරන්න. මොකද හේතුව එතකොට තමයි අවධානය මාම් වෙන්නේ. අපි ගිහිලි කරලා අර කතාවකුත් තියෙන ඔක්කොම බිත්තර ටික එක බාස්කට් එකක දාන්නේ. ඒතර මොකද මේ බාස්කට් එක වෙනුත් ඔක්කොම බිත්තර ටික නැති වෙනවනේ. එහෙනම් අපි මේ බිත්තර බෙදලා විවිධ බාස්කට් වල දානවා වගේ අපේ ටිකාව තියෙන මුදලුත් විවිධ ආයෝජන වල තමයි දාන්නේ. ඒතර ඔන්න ඔය වගේ විවිධ ආයෝජන සමානිත වලින් එකකට අපි කියනවා ආයෝජන කලබක් කියලා. එතකොට උදාහරණයක් විතර ගත්තොත් එහෙනම් දැන් අපි ගාව තියෙන නම් ඉතිරි කිරීම මුදල අපි ගිහිලිවලා සමාගම් වල ආයෝජනය කරනවා 30%. ඉතුරු 20 දානවා ස්ථාවර තැන්පත් වල. තව 40%ක් දානවා මේ භාණ්ඩාගාර බිල්පත් හා බැලුම් කරනවා. තවත් 10% වියදම් කරලා ඉවරලා අපි ගිහිලිවලා මොකක් හරි මේ මොනවද අපි කියන්නේ වට මේ රියල් එස්ටේට් කියලා කියන්නේ. අපි ගිහිලිවලා මොනවා හරි ඉදිකිරීමක් වගේ ආයෝජනය කරනවා. ඉතින් මේ විදිහට විවිධාකාර ආයෝජන වලට දානවා. ඒ වගේ ආයෝජන කලබක් තමයි මේ ප්‍රාග්ධ අයවැය සම්පාදන දෘෂ්ටි කෝණයෙන් සමාගමක තියෙන අරමුදල් දිහා බැලුවම. එතකොට ඒගොල්ලන්ගේ ආයෝජන කලබින්නේ මොනවද? ඒගොල්ලන්ගේ ආයෝජන කලබින්නේ මෙන්න මේ ව්‍යාපෘති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අරමුදල් ව්‍යාපෘති සඳහන් වෙන් කරන්නේ ව්‍යාපෘති 5ක් විතර තියෙනවනේ. ඒතර මෙන්න මේ ABCD කියන ව්‍යාපෘති ටික වෙන්න පුළුවන් ආයෝජන කලබින්නේ. ඒතර මේගොල්ලෝ මේ A ට කීයක් දානවද B ට කීයක් දානවද D ට වැඩියෙන් දානවද E ට අඩුවෙන් දානවද කියලා තීරණ ගන්න මෙන්න මේ ප්‍රාග්ධන අයවැය සම්පාදනයේ හරහා. ඒතර මේ ප්‍රාග්ධන අයවැය සම්පාදනය කරද්දී මෙන්න මේකට අපි පාවිච්චි කරන tools. මේකට පාවිච්චි කරන විවිධ ක්‍රියා ඒ කියන්නේ විවිධ ක්‍රියාපටිපාටි කීපයක් තියෙනවා. ඒ කියන්නේ විවිධ මේ උපකරණ කීපයක් තියෙනවා. ඒතර ඒවා ගොඩක් තියෙනවා. අත්‍තරම් කීපයක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඒත් ඒ වගේ ගොඩක්ම බහුලව භාවිතා වන ක්‍රමයක් තමයි අපි මේ පාඩමේදී වැඩිපුරම අපි අවධානය යොමු කරන්නේ. ඒකට කියනවා ශුද්ධවත්ම නගී ක්‍රමය කියලා. ඊට අමතරව තවත් එක ක්‍රමයක් ගැන මම කෙටියෙන් හැඳින්වීමකුත් සිදු කරනවා. හරි. එතකොට දැන් ශුද්ධවත්ම නගී කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ව්‍යාපාරයක් වුණාම අපිට අරමුදල් සීමිත අරමුදල් ප්‍රමාණයක් ඉන්නේ. අපි මේ අරමුදල් ගොඩක් තියෙන විවිධ ව්‍යාපෘති වලින් ව්‍යාපෘති කිහිපයකට විතරක් දාන්න ඕනේ. ව්‍යාපෘති කිහිපයකට විතරක් දාන්නේ කොහොමද කියලා අපි තීරණය කරන්නේ ප්‍රාග්ධන අයවැය සම්පාදනය හරහා. අන්නේ ප්‍රාග්ධන අයවැය සම්පාදනය කරන්න භාවිතා කරන උපකරණයක් තමයි මේ ශුද්ධවත්ම නගී කියලා කියන්නේ. එතකොට ආයෝජනික ශුද්ධවත්ම නගය කියලා කියන්නේ මොකක්ද? ආයෝජනික ශුද්ධවත්ම නගය anu මෙහි මුදල් ගලා යාම වල වර්තමාන අගය සහ මුදල් ගලා යාම වල වර්තමාන අගය අතර වෙනසට වේ. හරි සරලයි නේ. එතකොට දැන් අපි ගිහිලි වෙරලා දැන් ආයෝජනයක් කියන නැත්නම් ව්‍යාපෘතියක්. දැන් ව්‍යාපෘති වලත් අපි කරන ආයෝජනයක් විතර අපි පොදුවේ හඳුනමුකෝ ආයෝජන කියලා. එතකොට දැන් අපි ගිහිලි වෙරලා මොකක් හරි ව්‍යාපෘතික ආයෝජනය කළා කියලා හිතන්නකෝ. එතකොට ආයෝජනය කරපුවාන් පස්සේ මොකද වෙන්නේ? ආයෝජනය කරපුවාට පස්සේ ඔන්න අපේ තියෙන ටයිම් ලයින් එක පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද, හතරවෙනි අවුරුද්ද, පස්වෙනි අවුරුද්ද ඔහොම තියෙනවා. දැන් අපිට ව්‍යාපාරය ආරම්භ කළාට පස්සේ ඔන්න දැන් අපිට මුදල් ගලා යම් සිද්ධ වෙන්න පුළුවන්. දැන් පළවෙනි අවුරුද්ද අවසන් වුණා මොනවාරි මොකක් හරි අපේ ව්‍යාපෘතිය මොනවාරි භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපෘතියක් හේතන්තර භාණ්ඩ විකුණා අපිට මුදල් ගලා එනවා. මුදල් ගලා එනවා අපිට. ඊට පස්සේ මුදල් ගලා යාමුත් සිද්ධ වෙන්න පුළුවන් නේද? ප්‍රචාරක වියදම්, සේවකයන්ගේ පඩි නඩි ගෙවන වියදම්, විවිධ මේ
පවත්වාගෙන වියදම් ඊට පස්සේ විවිධ repairs වෙන්න පුළුවන් ඒවට වියදම් හොම් වෙනවා. දෙවෙනි අවුරුද්දෙත් ඔය විදියට. කොහොම දිගට මුදල් ගලා එමුත් තියෙනවා යාමුත් තියෙනවා. මුදල් ගලා එම මම උඩින් දැම යාම යටින් දැම. එතකොට ශුද්ධවත් මනාගේ සරලව මොකද්ද? මේ මුදල් ගලා එම ඔක්කොගෙම වර්තමානගේ ගන්න. මේ ඔක්කොගෙම වර්තමානගේ ගන්න. ඊට පස්සේ එතන අපිට මෙහෙම අගයක් එයි. අපි හිතමු ඒ කිය. ඊට පස්සේ මුදල් ගලා යෑමලත් වර්තමානගේ ගන්න. අගයක් එන්නේ B කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ගලා යෑම වල වර්තමානගෙන් ගලා යෑම වල වර්තමානගේ අඩු කරනවා. එතකොට අපිට එන උත්තරය. ඕක තමයි අපේ සුද්ධ වර්තමානගේ. සරලයි නේද? උතර ගලා යෑම වලට අපි තවත් වචනයක් භාවිත කරන ප්‍රතිලාභ කියලා. ගලා යෑමක් කියලා කියන්නේ ප්‍රතිලාභයක් නේ. ගලා යෑම වල භාවිත කරන වචනයක් තමයි ප්‍රතිලාභ කියලා කියන්නේ. උතර ගලා යාම කියන්නේ මම මෙතන උදාහරණයක් කිව්වේ ප්‍රචාරක වියදම් සේවකයන්ගේ පන්නඩ ඒවම දේවා වියදම් නේද? ගලා යාම වලකින් තව වචනයක් තමයි වියදම්. මෙතන එකම වෙනස අපි සාමාන්‍යයෙන් ප්‍රතිලාභ වල වියදම් වල අඩු කරලා ලාභය වෙන එක අපි දන්නවා. මෙතන වෙනස ඒ වගේ වර්තමානගේ ලබා ගන්න එක නේද? එතන වෙනස ඒ වගේ වර්තමානගේ ලබා ගන්න එක. ඊට අමතරව මෙතන හැමතිස්සෙම මේ බලන්න මේ මුදල් ගලා යාම ගැන තමයි කතා කරන්නේ. මෙතන මේ වෙන ආදායම් වියදම් ගැන නෙමෙයි කතා කරන්නේ. මුදලක් එතෙන්දී යෙදෙන්නම ඕන. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් හිතන්නකෝ දැන් මේ යන්ත්‍රය ඕගොල්ලෝ දැන් මොකක් හරි අපි අර කලින් පාඩමක දාගත්තු උදාහරණ පාවිච්චි කළොත් එහෙම අපි ආරම්භ කළේ මේ සබන් නිෂ්පාදනාගාරයක් කියලා හිතන්නකෝ. ඒතර ආරම්භ කළේ සබන් නිෂ්පාදනාගාරයක් නම් අපි යන්ත්‍රයක් මිලදී ගන්නවා වැඩේට. ඒතර යන්ත්‍රය මිලදීගෙන මේ පාවිච්චි කරගෙන යනකොට මොකද වෙන්නේ? යන්ත්‍රය ෂේ වෙනවා. ඒතර යන්ත්‍රය ෂේ වෙනකොට එක ෂේ වීදමක් විතර අපි හඳුනාගෙන අපේ ලාභ ගිණුමට දානවා නේද? ඒතර මේ ශුද්ධවත් මනාගේ ගන්නට ඔය ෂේ වීම එනවද? හිතන්නකෝ තුන්වෙනි අවුරුද්දේ යන්ත්‍රය ෂේ වෙනවා රුපියල් 1000කින්. ඔය රුපියල් 1000 මේ ශුද්ධවත් මනාගේ ගණනය කිරීම වලට ඇතුළත් වෙනවද? නැහැ නේද? හේතුව මොකද්ද? මෙතෙන්දී හැමතිස්සෙම කතා කරන්නේ මුදල් ගලා යෑම සයෑම විතරයි. මුදලක් තියෙන්න ඕනේ ඒක ඇතුලේ. ඒ කියන්නේ ඇත්තට මුදලක් එන්න හරි ඇත්තට මුදලක් යන්න හරි වෙනවා. යන්ත්‍රය ෂේ වුණා කියලා අපිට ඇත්තට මුදලක් කෑමක් හොයි එමක් සිද්ධ වෙනවද? නැහැ නේද? මොකද අපි පළවෙනි අවුරුද්දේ අපේ මුදල් පසුම්බියේ මුදල් ගිහිල්ල ඉවරලා යන්ත්‍රය මිලදී ගත්තා. ඊට පස්සේ දිගටම අපිට යන්ත්‍රය තියෙනවා. යන්ත්‍රේ වටිනාකම අඩු වෙන එක හරි. හැබැයි කවදා හරි ওই යන්ත්‍රය ආපහු කාට හරි විකුණනකම් ඒකට අදාළ මුදල් ගලා යෑමක් යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක නිකන් ගිණුම් කරන අභ්‍යාසයක් විතරයි මේ ක්ෂය කියලා කියන්නේ. එතකොට මේ ශුද්ධවත් මනාගේ දැන් විශ්ව මුදල් අදාළ වෙන ඒවා තමයි අපි ගන්නට ඇතුළත් කරගන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ශුද්ධවත් මනාගේ භාවිතෙන් ආයෝජනය කිරීමේ පියවර දීලා තියෙනවා. දැන් මම අර කලින් කිව්ව අර හඳුන්වපු ක්‍රියාපටිපාටිය තමයි මේ පියවරෙන් පියවර දීලා තියෙන්නේ. දැන් මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මුලින්ම කරන්න අදාළ සියලු මූල්‍ය ගලා යාම සහ යෑම හඳුනා ගැනීම. දැන් අපි ටයිම්ලයින් එක මම ආයෙත් දැන්දොත් එහෙම මෙහෙම year 0 year 1 year 2 year 3 හොම ඉන්නවා. දැන් ගලා එන්නේ මොනවද? මේ අවුරුද්ද ගලා එම් නැති වෙන්න පුළුවන් ගලා යෑම විතරයි. මේ අවුරුද්ද ගලා එමු යෑම දෙකම තියෙන්න පුළුවන්. අන්න ඒවා මොනවද කියලා මුලින්ම හඳුනාගෙන ඉවරලා ඉලක්කමෙන්ම ඒක දැන ගැනීම අවශ්‍යයි. ඊට පස්සේ තව කරන්න ඕන වැදගත්ම කටයුත්තක් තමයි සුදුසු වට්ටම අනුපාතික නිර්ණය කිරීම. දැන් මම කිව්වනේ මේ වගේ වර්තමානාභය අපි ගණනය කරන්න ඕනේ කියලා. මේ වගේ වර්තමානාභය අපි හොයන්න ඕනේ. ඒතර දැන් මේ වගේ වර්තමානාභය හොයන්න වට්ටම් කරන්න ඕන. වට්ටම් කරන්න මොකක්ද ඕනේ? වට්ටම් අනුපාතිකයක් ඕනේ. දැන් ඕගොල්ලන්ගේ විභාගෙදී නම් අහන්නේ වට්ටම් අනුපාතික නිර්ණය කරන්න කියලා. ඕගොල්ලන්ට දෙනවා 10 12 15 20 මෙන්න මේක පාවිච්චි කරලා වර්තමාන අක්ෂුද්ධවත් මනාගේ හොයන්න කියලා ඕගොල්ලන්ට දෙනවා. හැබැයි ඇත්තට ව්‍යාපාරයක් කරනකොට ඒගොල්ලෝ වට්ටම් අගයක් තීරණය කරන්න ඕනේ. මේ වට්ටම් අගය තීරණය කරන කෙච්චර පහසු කටයුත්තක් නෙමෙයි. ඒත් විවිධ සාධක සලකලි වල ඒගොල්ලෝ සුදුසු වට්ටම් අගයක් තීරණය කරන්න ඕනේ. ඒ සලකන සාධක මොනවද? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි මේ අපේ ව්‍යාපාරය කරන්නේ බැංකුවකින් ලෝන් එකක් අරගෙන. ඒතර බැංකුවෙන් ලෝන් එක අපි ගත්තේ 108ක පොලියකට. ඒතර බැංකුවෙන් 108ක පොලියට ගත්තා නම් අඩුම වශයෙන් ඒ 108වත් අපි උපයන්න ඕනේ අපේ ව්‍යාපාරේ නේද? ඒතර ඒ පැත්තෙන් හිතුවොත් එහෙම අපේ වට්ටම් අනුපාතික විදිහට 108 භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අපේ ව්‍යාපාරේ කවුරු හරි ආයෝජකයෙක් කියන්නකො ආයෝජනය කළේ. එතකොට ඒ ආයෝජකයා බලාපොරොත්තු වෙනවා 15%ක ප්‍රතිලාභයක්. ඒතර 15%ක ප්‍රතිලාභයක් ඒ ආයෝජකයා බලාපොරොත්තු වෙනවා නම් මේ ශුද්ධවත් මනාගේ සදා අපි අවම වශයෙන් 15%වත් භාවිතා කරන්න ඕනේ. ඒතර අන්නේ වගේ විවිධාකාර සාධක භාවිතා කරලා ඉවරලා මේ වට්ටම් අනුපාතික නිර්ණය කරගන්න අපිට පුළුවන්. එම වට්ටම් අනුපාතිකේ භාවිතයෙන් සියලු මුදල් ප්‍රවාහවල වර්තමාන අගය ගණනය කිරීම.
ඒක දැන් අපි දන්නවා නේද මේ වගේ වර්තමාන අගය අපි ගන්න කරගන්නවා. ඊට පස්සේ සියලු වර්තමාන අගයන්හි ඓක්‍ය ගැනීම. ඓක්‍ය ගැනීම කියලා කියන්නේ මේ මුදල් ගලා ඒම ඔක්කොගේම ඓක්‍ය අපි ගත්තා. අර කලින් ස්ලයිඩ් එකේ මම ගත්තේ කියලා. මුදල් ගලා යෑම වල ඓක්‍ය ගත්තා B කියලා. ඊට පස්සේ දෙන්නගේ වෙනස ලබා ගන්නත් ඕන. ශුද්ධවත්ම දැන් මෙතන මේ ප්‍රතිලාභ ධන වියදම් ඍණ කියලා තියෙන තමයි මේ ඓක්‍ය ගන්න කියලා තිබ්බා. ඒතර ප්‍රතිලාභ මේක ධන වුණා නම් මේක ඍණ වුණා නම් ඓක්‍ය ගත්තාම මෙයාගේ මේ අඩු කළා වගේ. ඒකයි මෙහෙම සරලව ඓක්‍ය ගන්න කියලා තියෙන්නේ. මෙහෙම ලකුණක් දෙන්න කියලා කියන්නේ. ගලා යෑම වලට ධන ලකුණයි ගලා යෑම වලට ඍණ ලකුණ. අවසාන පියවර මොකද? ශුද්ධවත්ම නගී නිර්ණායකයේ භාවිතෙන් ආයෝජනය කිරීම. දැන් මේ C කියලා උත්තරයක් එන්නේ. ඒගොල්ලෝ එකතු කරපුවාම එහෙම නැත්නම් ඒකෙන් B අඩු කරපුවාම නැත්නම් Aට ධන දීලා Bට ඍණ දුන්නා. ඒ දෙන එකතු කරපුවාම අපිට උත්තරයක් එනවා අන්තිමේදී. අන්නේ උත්තරේ බල්ලි ඉවරලා තීරණයක් ගන්න පුළුවන්. ඒ තීරණය ගන්න බලපාන්නේ මොකද්ද? මෙන්න මේ ශුද්ධවත්ම නගී නිර්ණායකය කියන එක. අපි බලමු එහෙනම් මේ ශුද්ධවත්ම නගී නිර්ණායකය කියන්නේ මොකද්ද කියලා. මොන දීලා තියෙනවා අපිට ශුද්ධවත්ම නගී නිර්ණායකය. ශුද්ධවත්මානගේ බිඳුවට වඩා වැඩි නම් ආයෝජනයට සුදුසුලු. ශුද්ධවත්මානගේ බිඳුවට වඩා කුඩායි නම් කියන්නේ ඍණ නම් ආයෝජනයට නුසුදුසුලු. මේ තියෙන්නේ ධන, මේ තියෙන්නේ ඍණ. මේ කියන්නේ මොකක්ද? දැන් අපි ගිහිල්ලා බලමු මෙතෙන්ට. එතන ගිහිල්ලා බලපුවාම ඔයගොල්ලන්ට පේනවා මුදල් ගලා යෑම තිබ්බා යෑම තිබ්බා. ඒගොල්ලන්ගේ වර්තමානගේ අරන් ඉවරලා වෙනස හෙව්වා. වෙනස හෙවලා මෙන්න මේ වගේ C කියලා උත්තරයක් අපි හොයාගත්තා. එතන දැන් හිතන්නකෝ මේ C වගේ උත්තරයකට රුපියල් 100ක් වගේ ආවා කියලා. මේක තේරුම මොකක්ද? මේක තේරුම තමයි අර ඔක්කොම මුදල් ගලා යෑම වල වර්තමාන අගයෙන් ඔක්කොම මුදල් ගලා යෑම වල වර්තමාන අගය අඩු කරපුවාම අද දවසේ අපිට 100ක වටිනාකමක් මේ ව්‍යාපෘතියෙන් තියෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය ආරම්භ කළාට පස්සේ ඒ ව්‍යාපෘතියට අදාළ මුදල් ගලා යාම වල වෙනස ගත්තාම ඒ වගේ වර්තමාන අගයන් ගලපලා අපිට ධන 100ක් තියෙනවා කියලා කියන්නේ වැඩිපුර 100ක් අන්තිමේදී මේ ව්‍යාපෘතියින්ද හම්බ වෙනවා නේද? ඒ කියන්නේ අපේ අද තියෙන තත්ත්වද 100ක් හරි වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ හොඳක්ද නරකක්ද? 100ක් හරි වැඩි වෙනවා කියලා කියන්නේ. මෙතෙන්දී ඔක්කොම මුදලේ කාලික අගයන් පොලි අනුපාතකයන් ඔක්කොම සලකලා අවසානයේ සියල්ල සලකුවට පස්සෙත් 100ක් හරි වැඩි වෙනවා කියලා කියන්නේ අපේ වෙල් දෙක. එහෙම නැත්නම් අපේ ධනය 100කින් ඉහළ යනවා නේද? ඒ කියන්නේ අපේ ධනය ඉහළ යamak කියලා කියන්නේ අපිට මේ ව්‍යාපෘති කිරීමට සුදුසු. ඒකයි මේ වැඩි බිඳුව. ඒ කියන්නේ බිඳුවෙන් නැත්නම් තේරුමක් නැහැනේ. අපි ධනෙ තියෙන තැනම එක තැනම තියෙනවා. ඒකට අපි අර ව්‍යාපෘතියක් කරලා නිකන් මහන්සි වෙන්න ඕනේ නැහැ. බිඳුවට වැඩි නම් කියන්නේ අපේ ධනෙ වැඩි වෙනවානේ. ධනෙ වැඩි වෙනවා නම් මේක තෝරා ගන්න සුදුසුයි. දැන් කුඩයි බිඳුවනොත් එහෙනම් මොකද වෙන්නේ? ඍණ 1000 වගේ වුණා කියලා හිතන්නකෝ. දැන් අපි ඔක්කොම වැඩ ටික කළාට පස්සේ අපිට පේනවා මේකේ වර්තමාන අගයන් වල වෙනස බලපුවාම ඍණ 1000ක් එනවා. ඒ කියන්නේ අපි දැන් අද ධනයමක් ගාව කෝටියක් තියෙනවා නම් ওই කෝටිය රුපියල් 1000කින් අඩු වෙනවා මේ ව්‍යාපෘතිකරණය හින්දා. එතකොට අපිට පාඩුවක් සිද්ධ වෙන දෙයක් කරන්න සුදුසුයිද? නැහැ නේද? ඒක තමයි මේ කුඩායි බිඳුව. එහෙනම් ඍණ ශුද්ධවත්මන අගයක් කියනවා නම් ඒක ආයෝජනයේ නුසුදුසු ආයෝජනයක් කියලා අපි කියනවා. ඊට පස්සේ බලන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති කිහිපයක් ඇති විට ශුද්ධවත්මන නිර්ණායකේ වෙනම දීලා තියෙනවා. මේ තියෙන වෙනම ව්‍යාපෘති. ඒ ව්‍යාපෘතිය ශුද්ධවත්මන ඒ ගන්න කරපුවම ධනනා ඒක හොඳයි. ඍණයික වැරදි. කියන්නේ කියලා මෙන්න මේ වගේ එකක්. හිතන්නකෝ ඒ ව්‍යාපෘතිය ශුද්ධවත්මන අගය 25000යි. B ව්‍යාපෘති ශුද්ධවත්මන අගය ඍණ 10000යි. C ව්‍යාපෘති ශුද්ධවත්මන අගය 8000යි. දැන් වෙන වෙනම මේ ශුද්ධවත්මන අගය ඉන්නේ දාපුවාම නිර්ණායක දාපුවාම ඒ අපිට සුදුසු එක. B සුදුසුද? නැහැ. B නුසුදුසු. C සුදුසුද? C සුදුසුයි. ඔය වගේ එක. ඊට පස්සේ මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති කියන අර මම කලින් ගත්ත උදාහරණ. මම කලින් ගත්ත උදාහරණ මතකද? කලින් ගත්ත උදාහරණ අනුව අපි උදාහරණ තවත් සරල කළොත් එහෙම අපි ගාව තියෙන රුපියල් මිලියන 100ක් නම් අපි ගාව තියෙන රුපියල් මිලියන 100ක් නම් අපිට තියෙනවා ව්‍යාපෘති දෙකක් තෝරගන්න. A ව්‍යාපෘතියයි C ව්‍යාපෘතියයි. A ව්‍යාපෘති වියදමත් මිලියන 100යි. කියන්නේ ව්‍යාපෘතිය කරන්නත් 100ක මිලියන 100ක ප්‍රාග්ධනයක් අපිට අවශ්‍යයි. C ව්‍යාපෘතිය කරන්නත් අපිට මිලියන 100ක ප්‍රාග්ධනය අවශ්‍යයි. දැන් එතකොට අපිට මේ ව්‍යාපෘති දෙකම කරන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් දෙකෙන් එකක් තෝරගන්න. ඔය වගේ ව්‍යාපෘති වල තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති කියලා කියන්නේ. කියන්නේ දෙකම එකපාර කරන්න බෑ. දෙකෙන් එකයි කරන්න පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි මතක ඇති ඔයගොල්ලෝ ඉස්කෝලේ සම්භාවිතාව මතක. කියන්නේ එකපාර සිද්ධ වෙන සිදුවීම් දෙකක්. ඒ වගේ මේ ව්‍යාපෘති දෙකත් එකපාර සිද්ධ කරන්න බෑ.
එහෙනම් දැන් ව්‍යාපෘති දෙකෙන් එකයි තෝරගන්න. දැන් දෙකෙන් එන්නේ වගේ ව්‍යාපෘති කිහිපයකින් තෝරගනිද්දි සුද්ධ වර්තමානගේ නිර්ණායකය තමයි දැන් හිතන්න දැන් මේ උදාහරණ බලන්න මේ ව්‍යාපාරයේ AB සුද්ධ වර්තමානගේ 25000යි. සුද්ධ වර්තමානගේ ඉංග්‍රීසියෙන් කෙටියෙන් හඳුන්වන NPV කියලා net present value කියලා. මෙයාගේ NPV එක කීයද? 10000යි. 25000යි. මෙයාගේ NPV එක කීයද? 8000යි. දැන් සුද්ධ වර්තමානගේ නිර්ණායකය යනවා මේ දෙන්න අසුදුසුයි. ඒ වුණාට දැන් අන්‍ය වශයෙන් බහිස්කාරයෙන්ද අපි මෙන්න මේ නිර්ණායකය දානවා. මේ නිර්ණායකය දැම්මම මොකද්ද තෝරගන්න ඕනේ? විශාලතම සුද්ධ වර්තමානගේ සැක ව්‍යාපෘති. ඒතර විශාලම ලෙස අපේ ධනය වැඩි වෙන්නේ මෙන්න මේ ඒකින ව්‍යාපෘති කරොත් මොකද යාගේ සුද්ධ වර්තමානගේ ස්ත්‍රීකකට වඩා විශාලයි හින්දා. ඔක තමයි සුද්ධ වර්තමානගේ නිර්ණායකය. ඊට පස්සේ අපිට දීලා තියෙනවා සුද්ධ වර්තමානගේ සමීකරණය. සුද්ධ වර්තමානගේ සමානයිලු මෙන්න මේ සිග්මා වලින් සමීකරණයක් දීලා එකෙන් ආරම්භක ප්‍රාග්ධන විතම අඩු කරලා තියෙනවා. මේ සිග්මා වලින් සමීකරණයක් දීලා තියෙන්නේ අර මම කලින් ඔයගලන්ට පැහැදිලි කරපු ගලා යාම සහ යාම වල වෙනස තමයි. ඔය CFT කියලා කියන්නේ කාලේ T දී බදු වලට පසු මුදල් ප්‍රවාහය. මේ CFT කියලා කියන්නේ මොකක් හරි දැන් අපි මෙන්න මෙහෙම රේඛාවක් ඇඳගත්ත කිව්ව හිතන්නකො year 0 year 1 year 2 year 3 කොහොම ඇඳගත්ත කිව්ව හිතන්නකො. මෙන්න මේ year 1 වල CF1 කියලා කියන්නේ ඒ අවුරුද්දේ ගලා ඒම් සහ යාම් වල වෙනස. ගලා ඒම් වලින් අඩු කරනවා ගලා දැන් ඔයගොල්ලෝ පැහැදිලි වෙනවා නේද දැන් හිතන්නකෝ දැන් පළවෙනි අවුරුද්දේ ගලා ඒම් ලක්ෂයයි කියලා. ඊට පස්සේ ගලා යාම් වියදම 50000යි කියලා. දැන් ওই ලක්ෂයත් වර්තමානගේ වෙනම වෙනවා. 50000ත් වර්තමානගේ වෙනම වෙනවා. ඔය දෙන්නගේ වෙනම හොයලා වෙනම හොයලා වෙනස ගත්තත් එකයි. අර ලක්ෂයෙන් 50000 අඩු කරලා වෙනස ගත්තත් එකයි නේද? මෙතන ලක්ෂයක ගලා යෑමක් සිද්ධ වෙනවා. 50000ක ගලා යෑමක් සිද්ධ වෙනවා. අපිට කරන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලක්ෂ්‍ය වර්තමානගේ වෙන 50000ත් වර්තමානගේ වෙන ඊට පස්සේ වෙනස ගන්නවා. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් ලක්ෂයෙන් 50000 අඩු කරලා ඉවර වෙලා උත්තරයක් එනවනේ. ඔන්න ඕකේ වර්තමානගේ හොයනවා. මේක ලේසියෙන් නේද? ඒතර මේ CFT කියලා කෙලින්ම අර ගලා අයම් සහ යාම් වල වෙනස. ඒ කියන්නේ සුද්ධ මුදල් ප්‍රවාහය තමයි ඔය CFT කියලා හඳුන්වලා තියෙන්නේ. මේක සුද්ධ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒක කෙලින්ම වර්තමානගේ ගන්න පුළුවන්. එතකොට දැන් මේ සමීකරණය මේ කියන්නේ මේ සිග්මා T සමාන 1 ඉඳලා n කියලා කියන්නේ මේ සිග්මා වල තේරුම මම කලිනුත් කිව්වනේ එකතු කරන්න කියලා කියන්නේ. T සමාන 1 ඉඳලා n කියන්නේ දැන් T සමාන 1 ඉඳලා මෙතන අවුරුදු 3ක් කියනවනේ n මෙතන 3යි කියන්නේ. පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි හැම අවුරුද්දෙම එකතු කරන්න කියන විධානය තමයි මේ සිග්මා දෙන්නේ. හරිද? ඊට පස්සේ හැම අවුරුද්දෙම එකතු කරන්න මොනවද? එකතු කරන්න ඕනේ ඒ අවුරුද්දට අදාළ සුද්ධ මුදල් ප්‍රවාහය CFT. CFT ගත්තට මදි. එයා මොකද කරන්න ඕනේ? එයා වර්තමානගෙට ගේන්න අපි වට්ටම් කරන්න ඕනේ. වට්ටම් කරන්න මොකද කරන්නේ? එක ධන R ගේ ඒ දෙවෙනි අවුරුද්ද එකක් නම් දෙකේ බලෙන් බෙදන්න ඕනේ. දැන් මේ මෙතන CFT නම් මොකද වෙන්නේ? මෙතන CFT නම් මොකද වෙන්නේ? මෙතන CF3 නේ. තුන්වෙනි විතර දාලා සුද්ධ මුදල් ප්‍රවාහය. එයා බෙදන්න ඕනේ එක ධන R ගේ ගණයෙන් නේද? ඒ කියන්නේ 3ට ගණ එනවනේ. ඒ හින්දා තමයි මේ T සමාන 1 ඉඳලා එන්නේ. එතකොට T සමාන 3 වෙනකොට එක ධන R ගේ ගණය වෙනවා. ඒක තමයි මේ එක ධන R ගේ T කියලා දීලා තියෙන්නේ. ඒතර පළවෙනි අවුරුද්දේදී මේක එන්නේ කොහොමද? මම ඒක ලියන්නම්කෝ පළවෙනි අවුරුද්දේ දෙන්නේ කොහොමද? එතකොට CF1 බෙදීම එක ධන R. දෙවෙනි අවුරුද්දේ දෙන්නේ කොහොමද? CF2 නේ. එයා බෙදන්න ඕනේ එක ධන R ගේ වර්ගය. තුන්වෙනි අවුරුද්දේ දෙන්නේ කොහොමද? CF3. එයා බෙදන්න ඕනේ එක ධන R ගේ ගණය. ඔය විදිහට. හරි. දැන් ඒ ටික විතරක් ගත්තාම මදි. ඔය ටික අරගෙන ඉවරලා අඩු කරන්න ඕන ආරම්භක ප්‍රාග්ධන වියදම. අපි සබන් නිෂ්පාදන උදාහරණ ගියොත් එහෙම දැන් අපි සබන් නිෂ්පාදනය කරන මොකක්ද ඕනේ? යන්ත්‍රයක් ඕනේ මුලින්ම. ඒතර යන්ත්‍රය ගත්ත කිලින් තන රුපියල් ලක්ෂ 5ක් දීලා ඉවරලා. ඒතර ආරම්භයේදීම ලක්ෂ 5ක් කෙලින්ම අපෙන් ගලා යෑමක් සිද්ධ වෙනවා. ඒක වට්ටම් කිරීමක් අවශ්‍ය නැහැ. ආරම්භයේදී සිද්ධ කරන්නේ. අනේ ආරම්භක වියදම් ටික අපිට අඩු කරන්න. ඒ කියන්නේ මෙතන වෙනසෙන් ආවා කියලා තනක ලක්ෂ 8ක්. ඔන්න අපිට ලක්ෂ 8ක ලාභයක් තියෙනවා කියලා සතුටු වෙන්න බෑ. මොකද හේතුව 8න් 8ක් තිබ්බට 5ක් ආරම්භෙදිත් ගියා. ඒකත් අඩු කරන්න ඕන අපේ සුද්ධ ලාභය. එහෙම නැත්නම් සුද්ධ වත්මනගේ හොයන්න ඕන. ඒතර ඒක තමයි මේ හැම අවුරුද්දකට අදාළ සුද්ධ මුදල් ප්‍රවාහය වර්තමාන ගැන අරන් ඒ සමස්තෙන් අපි අඩු කරනවා ආරම්භක ප්‍රාග්ධන වියදම. දැන් අපි පාඩමේ සියලුම තීර ඉවරයි. දැන් අපිට පුළුවන් ගැටලු හදාගෙන යන්න. දැන් අපි 2018 මාර්තු
ගැටලුව හැදුවනේ. දැන් අපි හදමු මෙන්න මේ ගැටලුව. දැන් මේ ගැටලුව දෙවෙනි කොටස තමයි ශුද්ධ වත්මනාගේ තියෙන්නේ. පළවෙනි කොටසේ තමයි අදාගෙන යමු. 18 සැප්තැම්බර් උත්සාහ කරන්න බලන්න තනියෙන්. ඒ වගේම ශුද්ධ වර්තමානගේ මොනවද තේරුම් නැති කටස් තියෙනවා උලට අහන්නත් පුළුවන්. මහානිවා සංකීර්ණ ඇති මගී සෝපානයක් වසර තුනකින් නැවත සවකීම සිදුවේ. නැවත සවකීමෙන් අනතුරුව මෙම සෝපානය වසරක වටිනාකම් 10% බැගින් ෂෙයා කෑල්ලකුත් තියෙනවා. සැපයුම්කරුවෙකු නැවත සවකීම යුතු සෝපානය සඳහා වර්තමාන මිල රුපියල් මිලියන 15ක් ලෙස ඇස්තමේන්තු සපයා ඇත. අර අපේ ලීබඩු උදාහරණ වගේම තමයි. ඇස්තමේන්තුවකුත් තියෙනවා දැන් සවි කරන්න. ඊට පස්සේ ඇස්තමේන්තුව වැඩි වෙන ප්‍රතිශතයකුත් දීලා තියෙනවා. ලීබඩු ගානම තමයි. ඇස්තමේන්තු වාර්ෂික වැල්පොලි අනුපාතකයක් යටතේ 10%කින් වැඩි වෙනට අපේක්ෂිතයි කියලා අපිට උත්තර දීලා තියෙනවා. වට්ටම් මේ අනුපාතකයක් දීලා තියෙනවා. ඒතර වසර 3කට පස්සේ සෝපාන ලබා ගැනීමට අපේක්ෂිත වියදම. දැන් මම මේකට අංකල් කෙටියෙන් හදන්නම්. දැන් අර කලින් ගාන වගේමයි මොකද කරන්නේ අපි රුපියල් මිලියන 15 වැඩි කරන්න ඕනේ 1.1 ගානේ. අපිට උත්තරයක් එනවා 19 ලක්ෂ නෙමෙයි 19 මිලියන 965,000යි කියලා. මේ තමයි පළවෙනි කොටසේ උත්තරේ. ලේසි නේද? දෙවෙනි කෑල්ල. සෝපානයේ ශ්‍රේවීම රේඛීය ශ්‍රේව ක්‍රමය යටතේ සිදුවේ උපකල්පනය කර වසර 3කට පසු ශ්‍රේව මුළු අගේ හා යන්ත්‍රයේ වටිනාකම් ගණනය කරන්න. මොකද කරන්නේ? රේඛීය ශ්‍රේව ක්‍රමය නේ ලේසි. කොච්චර කාලයකටද? වසරකට 10%නේ ෂෙයා වෙන්නේ. ඒතර රේඛීය ෂෙයා කියන්නේ මොකද්ද? සමාන ගාන වලින් දාන්න තියෙන්නේ. ඒතර මුළු වටිනාකම මේ ප්‍රමාණයනේ. එන වසරක් සඳහා ෂෙයා කොච්චරද? වසරක් සඳහා ෂෙයා තමයි 19,965යි. 3 වැඩි කිරීම 10% නේද? කියන්නේ 1 ලක්ෂ 19 ලක්ෂ 96,500. එන වසර 3ක් සඳහා ගන්න ලේසි වැඩි නේද? ප්‍රාතිකලි.
96,500 වැඩි කරන්න ඕනේ 3. ඒතර අපිට උත්තරයක් එනවා මිලියන 5යි 989,500යි කියලා. ඔබ තමයි වසර 3ක් සඳහා ෂේ. හරි ඊළඟ කැලේ කරමු අපි. ලේසි වැඩි. එහා බී නම් ව්‍යාපෘති දෙකක් සඳහා මූලික වියදම හා ඉතිරි වසර 3ක් අපේක්ෂිත ශුද්ධ මුදල් ගලායම් පිළිබඳ දත්ත පහත පිටේ. දැන් මේ දීලා තියෙන්නේ ශුද්ධ මුදල් ගලායම් හොඳේ. ශුද්ධ මුදල් ගලායම් දීලා තියෙනවා. ශුද්ධ මුදල් ගලායම් කියන්නේ මොකද්ද? මුදල් ගලායම් ඍණ මුදල් ගලායම්. ඒ අවුරුද්ද සඳහා මුදල් ඒම් ඍණ යාම ලක්ෂයක් ආවනම් 50000 ගියා නම් ওই 50 ලක්ෂයක් ආවනම් 40000 ගියා නම් ශුද්ධාගේ 60000 නේ. ඔය 60000 තමයි කෙලින්ම දීලා තියෙන්නේ. එතකොට කෙලින්ම මේකේ වර්තමාන අගය හොයන්න තියෙන අපිට. ලේසි කරලා තියෙන්නේ. දැන් මම අර කලින් ගණන් වල ගහුවා වගේ වගුවක් ගහගෙන අපි මේක හදමු. ඒකෙන් දාත්‍රික දීලා තියෙනවා. අපි තියෙන ශුද්ධ වර්තමාන අගය හොයන්න මේ දීලා තියෙන වට්ටම් අනුපාතිකයේ 10%ක් ලෙස ගණනින් එහා ව්‍යාපෘති සඳහා ශුද්ධ වර්තමාන අගයන් ගණනය කරන්න. වට්ටම් සාධක භාවිතා කරන්න පුළුවන්ලු. වට්ටම් සාධක විතර දීලා තියෙනවා. ඒක කියනවා. එහෙනම් අපි ඒට මුලින් කරමු. ඊළඟ අපි වගුවක් ගහගමු. දැන් වගුව ඉන්නවනේ මොනවද? වර්ෂයේ ඉන්නෝනේ. ඊට පස්සේ ඉන්නෝනේ අර කලින් වාරිකයේ වගේ මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහය ඉන්නවා. ඊට පස්සේ වට්ටම් සාධකයේ ඉන්නෝනේ. වට්ටම් සාධකයේ ඊට පස්සේ අපි පුළුවන් ඉන්න වර්තමාන අගය. දැන් අපි මේක ටක් ටක් ගාලා පුරවගෙන යමු. වර්ෂය 1 2 3 වර්ෂය 1 මුදල් ගලායම් කීයද? පළවෙනි ව්‍යාපෘතිය ඒ ව්‍යාපෘතිය ලක්ෂයයි නේද? දෙවෙනි ලක්ෂය නෙමෙයිද? ඔව් ලක්ෂය. දෙවෙනි ව්‍යාපෘතිය පළවෙනි ව්‍යාපෘතිය දෙවෙනි වසරේ මුදල් ප්‍රවාහය ලක්ෂ 2යි. දශලක්ෂ 3යි. දැන් වට්ටම් සාධක කෙලින්ම ගන්න පුළුවන් මෙතනින්. පළවෙනි අවුරුද්දේ වට්ටම් සාධකයේ 0.9.91යි දෙවෙනි අවුරුද්දේ 1.8යි 2යි 6යි 4යි තුන්වෙනි අවුරුද්දේ එක දීලා නැත්තම් කොහොමද හදන්නේ? 1 බෙදීම 1.1 ගානේ. මෙතන කෙලින්ම දීලා තියෙනවා 0.7යි 5යි 1යි 3යි. කවුරු හදුවද උත්තරේ තාම නැහැ. දැන් කෙලින්ම වර්තමාන අගය වෙන්න පුළුවන්. දැන් කියන ලක්ෂ්‍ය මේකෙන් වැඩි කරන්න. එතකොට අපිට එනවා 90,909. මෙතන අපිට එනවා 1,65,289. මෙතන අපිට එනවා 1,81,593. මෙතන එනවා 2,25,000 ගණන්. 2,25,394. දැන් අපිට පුළුවන් අපේ සූත්‍රය දාන්න නේද? මතකද මේ NPV හොයන සූත්‍රය මොකක්ද?
සුද්ධවත් වන්නගේ වෙන සූත්‍රය සිග්මා CFT ගෙන් අඩු කරන්න තිබ්බා ආරම්භක ආයෝජනයනේ. ද ආරම්භක ආයෝජනයත් අපි වගුවෙන් දාගෙන හිටියන අපිට ලේසි. මට ඒක අමතකුණා වගේ දාන්න. එතකොට අපි ඒක දාන්න පුළුවන් අපිට වර්ෂ බිඳුව කියලා රේඛාවක් හදගත්තා නම් හරි. අපි දන්නවනේ ආරම්භයේදීම සිදු කරන්නේ අපි වසර බිඳුව කියන්නේ කලිනුත් දැන්නේ. මොකක් හදගත්තා නම් හරි. වසර බිඳුවේදී මුදල් ප්‍රවාහය කොච්චරද? මේ ආරම්භයේදී යනවා මේ ආරම්භක වියදම ලක්ෂ 3යි. මූලික වියදම. ලක්ෂ 3යි. එතකොට ඒක දානද ඍණද? දැන් ලකුණක් දාන්න. ගලායෙන්නේ දාන. මේ හැම එකම ගලායෙම් සුද්ධ ගලායෙම් තියෙන. ඒත් මේක ඍණ එකක්. ඒතර ඒක වට්ටම් සාධකය මොකද්ද? ඒක එක වට්ටම් කිරීමක් නැහැනේ. ඒත් මෙතන එන්නේ මේ ඍණ ලක්ෂ 3. ඊට පස්සේ තියෙන්නේ කෙලින්ම එකතු ගන්න. මේ සූත්‍රය තමයි ඔය එකතු ගත්තාම එන්නේ. මේක ගත්තාම අපිට එනවා 1,81,593ක්. දැන් ඔය වගේම අපිට ඔය වගේම දික් කරගන්න පුළුවන් මෙහෙම. දැන් ව්‍යාපෘති B වලට කරමු. ව්‍යාපෘති B වලට කරමු. ඒකෙත් ඔය වගේම රේඛා ඇඳ ගන්න පුළුවන්. වසර බිඳුව 1 2 3 මුදල් ප්‍රවාහ ටික පුරවගෙන යනදී ඒකෙත් පළවෙනි අවුරුද්දේ ආරම්භ වසර බිඳුවේදී මූල්‍ය ප්‍රවාහය ඍණ 3 ලක්ෂයයි මට්ටම් සාධකය 1යි එතන 3 ලක්ෂයයි පළවෙනි මාසයේ ඒකේ හැම අවුරුද්දෙම 2 ලක්ෂ තමයි ඇවිල්ලා තියෙන්නේ ලේසි 2 ලක්ෂයයි 2 ලක්ෂයයි 2 ලක්ෂයයි වට්ටම් සාධක වෙනසක් වෙනවද නැහැ 0.9 0.8 මේ දෙන වැඩි කළ ලියන්න තියෙනවා 1,81,818යි මෙතන එනවා 8.2 අතර ලක්ෂ දෙකෙන් වැඩි කරපුවාම 1,65,000 ඒක නම් කලින් ගානමනේ මෙතනක් තියෙන එකනේ ඊට පස්සේ 2 ලක්ෂ වැඩි කරන්න 0.75 එතකොට එනවා අපිට 1,50,263යි. දැන් ඒවා කලින් වගේ මෙන්න මේ තුන එකතු කරලා මෙයාව අඩු කරන්න තියෙන්නේ. මේ හතරම එකතු කරනවා වගේ තමයි මේ ඍණ ලකුණු දීලා තියෙන්නේ. ඒ කරපුවාම අපිට අගයක් එනවා 1,97,370යි කියලා. ඕක තමයි ව්‍යාපෘති B වල සුද්ධවත් වන්නගේ. පැහැදිලිද කියලා.
දැන් මෙතන තව පොඩි දෙයක් තියෙනවා මට කියන්න. දැන් බලන්න දැන් මේ දෙක බලපුවහම දැන් B දැන් මෙතන වඩා ලාභදායක වෙන මොන ව්‍යාපෘති කියලා ඊළඟ ප්‍රශ්නේ අහන්න දැන් කෝකද තෝරගන්නේ? තෝරගන්නේ B නේද? ඒක නේ වඩාත් ලාභදායක සුද්ධවත් පන්නගේ වැඩි එක ඒක. එතකොට දෙකකින් එකක් තෝරගන්න හැම අවස්ථාවෙදීම අපි වැඩිම සුද්ධවත් පන්නගේ සැදි ව්‍යාපෘති තමයි තෝරගන්නේ. දැන් මේක හිතන්නකෝ MCQ එක වගේ දුන්න කියලා ඔය වගු මේ වගු දීලා ඉවරලා කියනවා අපිට මේ දෙකෙන් වඩා ලාභදායී ව්‍යාපෘති තෝරන්න කියලා. ඒතර මේ වර්කින් වලට ලකුණු මොනවත් නැහැ. එහෙම නම් ඕක ගානක් හදන්න නැතුව අපිට ඇත්තටම කියන්න පුළුවන්. B තමයි තෝරගන්න ඕනේ කියලා. ඒ කොහොමද ඒ කියන්නේ? බලන්න දැන් මේ දෙක බලපුවා. ඔයගලන්ට පේනවා මේ දෙවෙනි අවුරුද්ද මූල්‍ය ප්‍රවාහය මේ දෙකේම එකයි මේ. දෙවෙනි අවුරුද්ද මූල්‍ය ප්‍රවාහය දෙකේම එකයි. ඊට පස්සේ වෙනස්කම් තියෙන්නේ මොනවද? පළවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ. දෙවෙනි ව්‍යාපෘතිය වෙන්නේ පළවෙනි අවුරුද්දේ ඒ ව්‍යාපෘතියේ පළවෙනි අවුරුද්දේ ලක්ෂය හම්බෙන්නේ. දෙවෙනි ව්‍යාපෘතිය කියන්නේ B ව්‍යාපෘතියේ පළවෙනි අවුරුද්දේ ලක්ෂ දෙකක් හම්බෙනවා. කියන්නේ B ව්‍යාපෘතියේ පළවෙනි අවුරුද්දේ වැඩිපුර ලක්ෂයක් හම්බෙනවා. ඒ වැඩිපුර ලක්ෂය අඩු වෙලා තියෙන හැබැයි අන්තිම හරිය. අන්තිම හරියෙන් අඩු වෙලා තියෙනවා. අන්තිම හරිය ඒ ව්‍යාපෘතිය අන්තිම අවුරුදු 3ක් හම්බෙද්දී B ව්‍යාපෘතිය 2යි හම්බෙන්නේ. ඒ කියන්නේ මේ දෙකේම එකතුව සමානයි. ඒ කියන්නේ හැම අවස්ථාවෙම යොදා ගන්න බෑ. දැන් මෙතන මේ විශේෂයෙන් සමාන හින්දා. දැන් මෙතන මේ ගැටලු දෙකේ වෙනස බැලුවොත් මේ ලක්ෂ දෙකේ බලපෑම අපිට අයින් කරන්න පුළුවන්. මොකද මේ දෙක නේද? ඒ දෙක පොදුයි දෙකට. එතන අනිත් අවුරුදු දෙක ගත්තත් 1 3 4යි. 1 2 2 4යි. ලක්ෂ 4 තමයි හම්බෙන්නේ. හැබැයි ඔය 4 ගත්තොත් එහෙම 4න් වැඩි හරියක් B ව්‍යාපෘති කලින් හම්බෙනවා. දැන් මතක ඇතිනේ මේ වර්තමානගේ ගැන මුලින්ම සාකච්ඡා කරද්දිත් මම කිව්වා මුදල් කලින් හම්බෙන්න මොකද වෙන්නේ? කලින් හම්බෙන්න ඒකේ වටිනාකම අපිට වැඩි නේද? කාලයගේ ඈතටත් මේක වටිනාකම අඩුයි. මොකද ගොඩක් පාරක් වට්ටම් වෙන හින්දා. ඒතර එහෙනම් B ව්‍යාපෘතියේ වැඩිපුර මුදල් ඉක්මනට හම්බෙන හින්දා අනිවාර්යෙන් සුද්ධවත් වන්නගේ ඉහළ යන්න ඕනේ. වැඩිපුර මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ අර ඉතුරු කුට්ටිය ලක්ෂ 4න් දෙකක් B ව්‍යාපෘතිය කලින් හම්බෙනවා. ඒ ව්‍යාපෘතියේ 4න් එකයි කලින් හම්බෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් B ව්‍යාපෘතිය වත්වන්නගේ ඉහළ යන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. ව්‍යාපෘතියේදී සුද්ධවත් වන්නගේ භාවිතය කිරීමේදී ප්‍රධාන අවාසියක් කෙටියෙන් විස්තර කරනවා. මොකක්ද ප්‍රධාන අවාසිය? ප්‍රධාන අවාසියක් තමයි වට්ටම් සාධකය තීරණය කරන්න එක. ඔය වට්ටම් සාධකය වෙලා අපි හිතලා දාගන්න එකක් නේ. ඒතර ඒ වට්ටම් සාධකය අනුව තමයි මේ ඔක්කොම තීරණ මේ රඳා පවතින්නේ. ඒතර ඒක වැරදුනොත් එහෙම ඔක්කොම වැරදි. ඒතර ඒක ඇස්තමේන්තු ගත කරගෙන ඉතාලම් පහසු කටයුත්තක් සරල කටයුත්තක් නෙමෙයි. විවිධාකාර සාධක සලකලා තමයි ඕක ඇස්තමේන්තු ගත කරගන්න ඕනේ. ඒතරේ වට්ටම් සාධක නිර්ණය කිරීමේ අපහසුතාවය නිසා සිදුවන ගැටලු තමයි ප්‍රධානම වාසියක්. දැන් අපි අදම 2015 මාර්තු කියලා. කියන්නේ ඊළඟ ස්ලයිඩ් දෙක නෙමේ 19 සැප්තැම්බර්. ඊට පස්සේ ස්ලයිඩ් එකේ තියෙන 2015 මාර්තු කියලා ගැටලුව. අපි ඒක හදමු. මේක හදන්න ගන්න කලින් මට ඔයගලන්ට තා පොඩි දෙයක් කියලා දෙන්න ඕනේ. දැන් මේක ස්ලයිඩ් එකේ මම දැම්මේ නැත්තේ සිලබස් එකේ නැහැ අපිට. මම කියවන අර අපි ප්‍රාග්ධන අයවැය සම්පාදනය කරන විවිධාකාර උපකරණ ඉගෙන ගන්නවා. මම ක්‍රම දෙක එක ක්‍රමයක් වැඩිපුර විස්තර කරලා තව ක්‍රමයක් ගැන කෙටියෙන් කියනවා කියලා. දෙවෙනි ක්‍රමය තමයි IRR කියන ක්‍රමය. Internal Rate of Return. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිලාභ ක්‍රමය. අභ්‍යන්තර ප්‍රතිලාභ ක්‍රමය. මේ අභ්‍යන්තර ප්‍රතිලාභ ක්‍රමයේදී කරන්නේ දැන් NPV වගේ මේ IRR කියන්නේ අපි මේ ප්‍රාර්ථනා අයවැය සම්පාදනයේදී තීරණ ගන්න භාවිත කරන උපක්‍රමයක්.
මෙතනදි කරන්නේ අපි ඒක උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගමුකෝ. දැන් හිතන්න මෙන්න මේ ව්‍යාපෘතයක් තියෙනවා කියලා හිතන්න. අපි හිතමු මේ ව්‍යාපෘතයක්. අපි ආරම්භයේදී 5000ක් යනවා. කියන්නේ ආරම්භක ආයෝජනය 5000. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද අපිට මුදල් ගලා යෑමක් සිද්ධ වෙනවා 3000ක. දෙවෙනි අවුරුද්ද මුදල් ගලා යෑමක් සිද්ධ වෙනවා අපිට 1000ක. තුන්වෙනි අවුරුද්ද අපිට මුදල් ගලා යෑමක් සිද්ධ වෙනවා 3000ක. හරිද? දැන් අපි ඔගේ සුද්ධ වත්පන්නාගේ හොයමු. ඔකේ අපි සුද්ධ වත්පන්නාගේ හොයමු. අපි දැන් වට්ටම් අනුපාතික දානවා. මුලින්ම 10 වට්ටම් අනුපාතිකය යටතේ හොයමු. 10 වට්ටම් අනුපාතිකය යටතේ හොයුවොත් එහෙම වට්ටම් අනුපාතික මොනවද? මෙතන පළවෙනි අවුරුද්දේ දාන වට්ටම් අනුපාතිකය මොකද්ද? 0.9යිනේ. මම මේක කෙටියෙන් හදන හින්දා මේ ආසන්න වශයෙන් වට්ටම් අනුපාතික දාගන්නම්. දෙවෙනි අවුරුද්ද වට්ටම් අනුපාතිකය කියන 0.264 නේ. මම ඒක 0.8යි කියලා ගන්නම්. තුන්වෙනි අවුරුද්ද වට්ටම් අනුපාතික 0.75යි තුනද මම ඒක 0.75යි කියලා ගන්නවා. හරි. දැන් අපි එන සුද්ධ වත්මනාගේ හොයමු. උත්තර එන්නේ කොහේද? ඍණ 5000 ධන 3500 අගේ කොච්චරද? 3000 අගේ කොච්චරද? 0.9 වැඩි කරපුවාම 2700යි. එතන 18න් වැඩි කරපුවාම 800යි. 3000.75න් වැඩි කරපුවාම 2250යි. එතන ධනාගයක් එනවා අපිට 2700 ධන 800 ධන 2250. එතන NPV එක අපිට එනවා. මේ ටික සුළු කරපුවාම 4900 5750යි 750ගේ NPV එකක් එනවා අපිට. ධන NPV එකක් තියෙන 10 වට්ටම් අනුපාතිකයට සැලකුවොත් මේ ව්‍යාපෘතිය තෝරා ගැනීම සඳහා සුදුසුයි. ඊට පස්සේ අපි හිතමු NPV එක යනවා කියන වට්ටම් අනුපාතිකය අපිට කියන 120 වට්ටම් අනුපාතිකය භාවිත කරන්න කියලා. 120 වට්ටම් අනුපාතිකය භාවිත කරන්න අලුත් වට්ටම් අනුපාතික ටික අපි වට්ටම් සාධක ටික අපි ගණනය කරගන්න ඕනේ. දැන් වට්ටම් සාධක ගණනය කරන්න කොහොමද? පළවෙනි අවුරුද්දේ කරන කොහොමද කරන්නේ? 1 බෙදීම 1.2 නේද? ඒ කියන්නේ 0.8යි 3යි. දෙවෙනි අවුරුද්දේ කොහොමද? 1 බෙදීම 1.2 වර්ගය කියන්නේ 1 බෙදීම 1.4යි 4නේ. ඕක අපි ගමුකෝ ආසන්න වශයෙන් 0.7යි කියලා. ඊට පස්සේ ඊළඟේ මොකද? 1 බෙදීම 1.2 ගානේ. ඕක අපි ගමුකෝ 0.6යි කියලා. හරි. එහෙනම් දැන් වට්ටම් අනුපාතික ටික අලුත් වට්ටම් අනුපාතික ටික දාගෙන ගියපුවාම අපිට ඉන්නේ මොනවද? 0.8යි 0.7යි 0.6යි. හරියට වට්ටම් අනුපාතික දාලා හදන්න මම තේරුම් ගැනීම සඳහා පැහැදිලි කරන්නේ. දැන් අලුත් වට්ටම් අනුපාතික ටික 120 යටතේ. දැන් කලින් වගේම ගණනය කරගන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? 3000 වැඩි කරනවා 0.9 නෙමෙයි 0.8. 3000.8න් වැඩි කරපුවාම 2400යි. ඊට පස්සේ 1000 වැඩි කරනවා 0.7න් 700යි. ඊට පස්සේ 3000 වැඩි කරනවා 0.6න් එතකොට එනවා අපිට 1800ක්. දැන් අපි NPV එක හෙව්වොත් එහෙනම් අපිට එනවා ඍණ 5000 ධන 2400 ධන 700 ධන 1800. ඔතනින් උත්තරේ එන්නේ අපිට 3100යි 4900යි ඍණ 100යි උත්තරේ. ඔන්න ඍණ ගානක් ඇවිල්ලා. හරිද? දැන් අපිට ආවා වට්ටම් සාධකයේ 10% යටතේ NPV එක ආවා කොච්චරද? 750ක්. වට්ටම් සාධකයේ 20% යටතේ NPV එක ආවා අපිට කොච්චරද? ඍණ 100ක්. දැන් ඔය කියන්නේ මේ වට්ටම් සාධකයේ වැඩි වෙන්න මොකද වෙන්නේ? වට්ටම් සාධකයේ වැඩි වෙන්න අර වර්තමාන අගයන් ගත්තාම අර මුදල් ගලා එන්න වල අගයන් කුඩා වෙනවා නේද? මේ 3000 මේ 3000 ගේ තියෙන අගයන් මේ අගයන් වල අගයන් එන්න මොකද වෙන්නේ? වට්ටම් සාධකයේ වැඩි වෙන්න මේ 3000 2000 1500 විතර අඩු වෙගෙන යනවා. දැන් මෙතන 2250ක් තිබ්බ මෙතන 1800 වුණා එක. ඒ හින්දා එන්න මොකද වෙන්නේ? වට්ටම් සාධක වැඩි කරන NPV එක අඩු වෙනවා නේද?
මේක අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ඉවරලා මේ 10 750 තිබ්බ එක 20 රින වෙලානේ. දැන් 10 20 අතර මොකද වෙන්නේ? ඔක 750 ඉඳලා 100 ටික ටික අඩු වෙන එක නෙවෙයි 11 ගත්තම 650ක් විතර එනවා. ඉතින් ඔහොම අඩු වෙනවා. කියන්නේ මේ 18 වගේ අගයක් ගත්තොත් එහෙම ඕක එනවා ඇති NPV එක බිඳුව වෙන අගයක් නේද? 18 හරි 18.2 හරි කී හරි අගයක් ගත්තාම මොකක් හරි අගයක් ගත්තාම එනවා ඇති NPV එක බිඳුව වෙන NPV එක බිඳුව වෙන වට්ටම අනුපාතිකයක් නේද? ඔන්න ඔය වට්ටම අනුපාතිකයෙන් තමයි අපි කියන්නේ IRR කියලා. IRR කියන්නේ මොකද්ද? IRR කියන්නේ ශුද්ධ වත්මන් අගයේ ශූන්‍යයක් වීමට අදාළ වට්ටම් අනුපාතිකය. IRR කියලා කියන්නේ මොකද්ද? ශුද්ධ වත්මන් අගය ශූන්‍යයක් වීමට අදාළ වට්ටම් අනුපාතිකය. මෙයා තමයි IRR කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට වඩා හොඳ මොකක්ද? වඩා වැඩි IRR එකක්ද වඩා අඩු IRR එකක්ද? දැන් IRR එක 30ක් කියලා කියන්නේ මොකද්ද? වට්ටම අනුපාතිකයේ 30ක් දක්වා වැඩි කරන්න ඕනේ මේ NPV එක ශූන්‍යයක් කරන්න. දැන් IRR එක 5ක් වගේ ආවා කියලා කියන්නේ මොකද්ද? ඒ කියලා කියන්නේ 5ේදීම හරි ඉක්මනට පොඩි වට්ටම අනුපාතිකයේදී මේක ශූන්‍ය වෙනවා. හැබැයි 30 කියලා කියන්නේ 10 වුණත් මේකේ ධන වට්ටම් සුද්ධ වත්මන් අගයක් තියෙන 15 වුණත් ධන NPV එකක් 30 දක්වා වැඩි කළොත් තමයි NPV එක ශූන්‍ය වෙන්නේ. ඒ කියන්නේ වඩා හොඳ මොකද්ද? මේ ඉහළ IRR එකක් තියෙන එක නේද? ඒ කියන්නේ ගොඩක් වැඩි වට්ටම් කළොත් තමයි ඕක NPV එක ඍණ වෙන්නේ. නැත්නම් එහෙම හොඳ NPV එකක් තියෙනවා. ඒතර NPV මේ IRR සාධකයේ බලය වල කියන අභ්‍යන්තර ප්‍රතිලාභ ක්‍රමයට ආයෝජන කියන මොකද තෝරගන්න ඕනේ? වැඩිම IRR එකක් තියෙන එක තමයි තෝරගන්න. හැබැයි IRR ක්‍රමේ ප්‍රශ්න තියෙනවා. මොනවද ප්‍රශ්න? ප්‍රශ්න තමයි මේ මුදල් මේ ගලායන සයෑම වල රටාව අනුව ඔය IRR එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගණනේ සංකීර්ණ වෙන්න පුළුවන්. හිතන්නකෝ මෙහෙම 3000 තියෙනවා. ඊට පස්සේ මෙතන එකපාරට මැද්දේ 10000ක් විතර වෙනවා. ඊට පස්සේ ආයෙත් 10 10 දෙක තුනක් යනවා. ඒතර ඔය මුදල් ගලායීම් සහ යාම් වල ප්‍රමාණවල ඒ කියන්නේ ඒ අමවුන්ට්ස් වල සයිස් එක අනුව මේ ඉලක්කමේ විශාලත්වය අනුව මේ IRR එක සංකීර්ණ වෙනවා ගන්න. සමහර වෙලාවට IRR දෙකක් එනවා. සමහර වෙලාවට IRR එකක් එන්නේ නැහැ. සමහර වෙලාවට ඒ හින්දා මේ IRR ක්‍රමය ඇවිල්ලා ශුද්ධ වත්මන් අගයේ ක්‍රමයත් එක්ක සසඳද්දී ඒක මේ IRR ක්‍රමේ ශුද්ධ වත්මන් අගයේ තරම් හොඳ ක්‍රමයක් නෙවෙයි. මොකද සමහර ගැටලුවල මේ ගැලපෙන්නේ. ඒතර ඔක මතක තියාගන්න හැමතිස්සෙම ශුද්ධ වත්මන් අගය තමයි හොඳම ක්‍රමය. ඔය ක්‍රම දෙක සැලකුවා ශුද්ධ වත්මන් අගය තමයි වඩාත් යෝග්‍ය ක්‍රමය මේ ආයෝජනය කිරීම සඳහා. හැබැයි IRR යටතේ අගයන්න පුළුවන් ආයෝජන දුන්නොත් එහෙම මොකද IRR නිර්ණායකේ වඩා විශාල IRR එකක් සහිත ව්‍යාපෘති තමයි ඔයගොල්ලෝ මේ තෝරගන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලෝ IRR දන්නවා. දැන් අපි කරමු අපි ගැටලුව. ඇත්තටම අපි මේ ගැටලුව කරන්න කලින් පොඩි ගැටලු ටිකක් කරලා ඉමු. ඔයගොල්ලෝ කරන්න බලන්න මේ ගැටලුව 2017 මාර්තු. මේක උත්තරේ දාන්න chat එකේ විනාඩියක් දෙන්න.
හරි අපිට C කියලා උත්තරයක් හම්බෙලාද? තව උත්තර තියෙනවා. ඇත්තට ගායනගේ උත්තරේ හරි. බලන්න. ශුද්ධාත්ම නාගය පිළිබඳ පහත ප්‍රකාශ ලකා බලන්න. ශුද්ධාත්ම නාගය යනු අපේක්ෂිත අනාගත මූල්‍ය ලැබීම් වල වර්තමාන නාගයයි. ඒක හරිද? මූල්‍ය ලැබීම් වල විතරක් නෙමෙයි නේද? මූල්‍ය ලැබීම් වල හා මූල්‍ය ලැබීම් වල හා කියන්නේ ශුද්ධ මුදල් ගලායම් කිව්වනම් හරි නේද? ගලායම් වලින් යෑම අඩු කරලා ඉන්න බෑ. ලැබීම විතරක් සලකලා හරියන්නේ නැහැ. නේ? ඒක වැරදි. අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාත හා ශුද්ධවත්මන ගැන ආයෝජන ව්‍යාපෘති තක්සේරු කිරීමට භාවිත වන ක්‍රමවේද දෙකකි. දැන් ඔන්න ඔයගොල්ලෝ දන්නවනේ IRR ක්‍රමය. ඒක හරි උත්තර. ශුද්ධවත්මනගේ හා වට්ටම අනුපාතික අතර ඇති ප්‍රස්ථාරය ධන බෑවුමක්. දැන් අර IRR එක පැහැදිලි කරද්දී ඔයගොල්ලෝ දැක්කනේ මොකද උනේ? වට්ටම අනුපාතික වැඩි කරන්න NPV එක අඩු වුණා නේද? 10% දී ධන තිබ්බ NPV එක 20% දී ඍණ වුණා. කෙනෙකු ප්‍රස්ථාරයක් ඇඳුත් එහෙනම් මොකද වෙන්නේ? වට්ටම අනුපාතිකය මේ අක්ෂයේ ඉන්නවා නම් එහෙම මෙහෙම වැඩි කරන්න වැඩි වෙන්න ශුද්ධවත්මනගේ ටික ටික කොහොමම අඩු වෙනවා නේද? මේ බෑම් ධනද ඍණද? මේ ඍණ බෑමක් නේ තියෙන්නේ. ඒක වැරදි. ධන ශුද්ධවත්මන අගයක් සහිත ආයෝජනයක් මූල්‍යමය වශයෙන් ඵලදායී. හරි නේද? ඒක නම් අපි ඒ වගේ ආයෝජන තෝරගන්න. එහෙනම් උත්තරේ B හා D. අන්න දෙකේ උත්තර ශුද්ධවත්මනගේ පිළිබඳත් ආයි පහත ප්‍රකාශ බලන්න. ඔයකෙත් ගායනික උත්තරේ හරිනේ. ශුද්ධවත්මන ගැන අපේක්ෂිත අනාගත මූල්‍ය ලැබීම් වල වර්තමාන අගය. කලින් උත්තරේ මම බැලුවා කලින් ප්‍රශ්නෙමද කියලා නෑ වෙනස් ප්‍රශ්නයක්. ඒක වැරදි. යෝග්‍ය වට්ටම අනුපාතික නිර්ණය කිරීම අසීරුකාරී. මතකන්නේද මම අර මේ ක්‍රමයේ අවාසියක් විදිහට පැහැදිලි කළා. අවාසියක් කියලා මේක විවිධ සාධක බලය වල මේ වට්ටම අනුපාතික නිර්ණය කිරීම ප්‍රේ අමාරු වැඩ. ධන ශුද්ධ වත්මනාගයක් සහිත ආයෝජනයක් මූල්‍යමය වශයෙන් ඵලදායී. කලින් එකමයි නේද? හරි. අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාත ක්‍රමයේ ශුද්ධ වත්මනාගයට වඩා උසස් ක්‍රමයකි. අන්න ඒක වැරදි නේද? අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාත ක්‍රමය කියන්නේ තවත් එක් ආයෝජන ඇගයුම් ක්‍රමයක් විතරයි. මේවා ආයෝජන ඇගයුම් ක්‍රමනේ. ආයෝජන ඇගයුම් ක්‍රම මේවා. ආයෝජන ඇගයුම් ක්‍රම මේවා. ඉංග්‍රීසියෙන් කියන ඉන්වෙස්ට්මන්ට් අප්‍රේසල් මෙතඩ්ස් කියලා. එතකොට ඒක උසස් ක්‍රමයක් නෙවෙයි තවත් එක් ක්‍රමයක් විතර ඇත්තටම කතා කරොත් ක්‍රම බැලුවොත් ශුද්ධවත්මනාගේ තමයි ඉහළ ක්‍රමය නේ. ත්‍රේම් බැලුවොත් මේක තමයි උත්තර. දැන් අපි අර අපේ ගැටලුව කරමු. 2015 මාර්තු ගැටලුව.
දැන් ටිකක් වෙලාවරන් තනියෙන් කරන්න බලන්න ඔයගොල්ලෝ දන්නවා. කරගෙන යනවා නේද ඔයගොල්ලෝ? පෞද්ගලික අංශය ආයෝජකයෙකුට ආයෝජන ව්‍යාපෘති දෙකක් ලබා දී ඇත. එම ව්‍යාපෘති දෙකෙන් කුමන ව්‍යාපෘතියට ආයෝජනය කරන්නේ තීරණය කළ යුතුව ඇත. එකෙක් ව්‍යාපෘති සඳහා නිමානය කරන ලන්න දැන් ඒකත් වැදගත්. ඕල් දන්නවද දැන් මුදල් ගලායෙන් අපි නිමානය කරනවා කියන්නේ. ඒතර අරිශුද්ධවත් මන්නගේ තවත් අවශ්‍යයක් තමයි මේක. මොකද හේතුව අපි නිමානය කරන අගයන් මත පදනම තමයි මේ තීරණ ගන්න දැන්. අර මට්ටම අනුපාතික විතරක් නෙමෙයි මුදල් ගලායෙන් යනොත් නිමානය කරපු ඇස්ටිමේට්තුගත අගය. ත්‍රෝ වෙනස් වුණොත් එහෙම අපේ තීරණයට බලපානවා. එක් ව්‍යාපෘති සඳහා නිමානය කළ ආරම්භක වියදම $5000ක්ලු පහත වගේ දක්වන පරිදි දෙවන අවුරුද්දේ සිට පස්වන අවුරුද්ද දක්වා ව්‍යාපෘති දෙකෙන් ලාභ ඉපැයිමට හැකියි. දැන් මේ ගැටලුවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් පරණ ගන්නක් හින්දා කියන්නේ දැන් මේ දුන්නාම මෙහෙම දුන්නාම මේක තේරුම දෙවන අවුරුද්දේ සිට පස්වන අවුරුද්ද දක්වා ව්‍යාපෘති දෙකෙන් ලාභ වෙන හැකි කියන එකේ තේරුම තමයි මේ. දැන් පළවෙනි වසරේ දීලා තියෙන ඍණ 5000 කියන එක ඒක පැහැදිලිව දීලා තියෙනවනේ ගානේ. එක් ව්‍යාපෘතිය සඳහා නිමානය කළ ආරම්භ වියදම 5000 කියලා දීලා තියෙනවා. එතන මේ පළවෙනි වසරේ කියලා දීලා තියෙන 5000 යන්නේ අර පළවෙනි වසර ආරම්භයේදී යන්නේ. ඒක පැහැදිලි නෑ උගලන්ට. මොකක් ඇන්දොත් එහෙම ඇත්තට 0 1 3 5 එතන මේ 5000 මෙතනදී යනවා කියන එක ඕගොල්ලන්ට පැහැදිලි. ඒක ගැටලුවක් නැහැ. එතන දෙවනට දැන් මේ දෙවෙනි වසර සඳහා දෙවෙනි වසරේ සිට ලාභ ලබනවා කියන එකේ තේරුම තමයි දෙවෙනි අවුරුද්ද තමයි යා ලාභයක් ලබන්නේ. එතන දෙවෙනි අවුරුද්ද ලබන ලාභය සාමාන්‍යයෙන් ගලායමක් විදිහට ගන්න ඕනේ මෙතනදී. හරිද? කියන්නේ මේ 2500 ඉන්න ඕනේ මෙතනට. හරිද? 2500 ඉන්න ඕනේ කොතෙන්ද? මෙතෙන්ට. හැබැයි දැන් මේ ගැටලුව ඇත්තටම වෙනකොට එහෙම හිතලා නෙමෙයි දීලා තියෙන්නේ. මේ දෙවෙනි වසර කියලා තියෙන එක දෙවෙනි වසර ආරම්භයේදී එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒත් එහෙම කිව්වොත් එහෙම
පොඩි වැරද්දක් තියෙන අපි මේක හදාගමු. කොකටත් හරිනේ. පළවෙනි අවුරුද්දේ සිට ලාභ ලබා ගන්න පුළුවන් කියලා හදාගත්තත් හරි. එහෙම හදාගත්තා නම් හරි අතට. එතකොට මේ මෙතන තියෙනවා පොඩි අර චුට්ටක් වැරදි තේරුමක් එක්ක. දැන් එතන මේ පළවෙනි අවුරුද්දේ සිට පස්වෙනි අවුරුද්ද දක්වා ලාභ ලබනවා නම් දැන් මේ පළවෙනි අවුරුද්ද ලාභය තමයි මේ තියෙන්නේ. මේ තියෙන පළවෙනි අවුරුද්ද ලාභය. මේ තියෙන දෙවෙනි අවුරුද්ද ලාභය. මේ තියෙන තුන්වෙනි අවුරුද්ද ලාභය. මේ තියෙන්නේ හතරවෙනි අවුරුද්ද ලාභය. ඒතර හතරවෙනි අවුරුද්ද අවසානයේ තමයි ඒක අපි ගලයමක් විදිහට ගන්න. ඒ කියන්නේ පස්වෙනි වසර ආරම්භයේදී. ඒතර මේක වගුවත් මෙහෙම දානට වඩා හරි මෙහෙම දැම්මම නේද? බිඳුව එක වසර දෙක වසර තුන වසර හතර වසර කියලා දැම්මම වඩා හොඳයි. අපි ගැටලුව මේ විදිහට හදාගෙන කරමු. බිඳුව වසර එක වසර දෙක වසර තුන වසර හතර වසර කියලා හදාගෙන කරමු. ඊට පස්සේ වසර දක්වා ලාභ ලබනවා කිව්වට පස්සේ වසර දත්තේට අපිට ගානේ දීලා නැහැ. මේ ගානේ පොඩි වෙනසක් තිබ්බේ. මම කිව්ව එක පැහැදිලි නේද ඔයගොල්ලන්ට? මම ගැටලුවක් තියෙන අහන්න. මං කිව්වේ දැන් සාමාන්‍ය විදිහට මේ දෙවෙනි වසරේ සදා වසරක් සදා ලාභයක් ලැබුවා කියලා කියපුවාම ඒ ලාභය අපි තේරුම් ගන්න ඕනේ දෙවෙනි වසර අවසානයේදී ආව විදිහට තමයි අපි ගන්නෙ. ලාභ බලන්නේ අවුරුද්ද අන්තිමේනේ අවුරුදු මුල අවුරුද්දේන ලාභයක් ගන්න නැහැ නේ අපි. ඒතර දෙවෙනි වසර සදා ලාභය කිව්වම අපි හැමතිස්සෙම ගන්න ඕනේ මෙන්න මෙතනදී තමයි 2500 ගන්න ඕනේ. එහෙම තිබ්බන. අපි දැන් මේක හැබැයි හදාගත්තා දෙක කවුල එකට කියලා. දැන් අපිට පුළුවන් පළවෙනි වසර සදා ලාභය 2500 කියලා ගන්න. එතකොට 2500 නේ මෙතෙන්දී. එතකොට දෙවෙනි අවුරුද්දේ එනවා අපිට 2000ක්. තුන්වෙනි අවුරුද්දේ එනවා අපිට 1000ක්. හතරවෙනි අවුරුද්දේ එනවා අපිට තවත් 1000ක් නේද? ආයෝජකයා ව්‍යාපෘති ඇගීමට ලක් කරන්නේ කෙසේද කියලා අහනවා. මේක අපිට කියන්න පුළුවන් නේද? අපිට කියන්න පුළුවන් ඇගීමට ලක් කරන්න කොහොමද කියලා නහන්න. ඒතර අපි කියන්න පුළුවන් සුද්ධවත්මනගේ වගේ ක්‍රමයක් භාවිතා කරලා ඉවරලා ආයෝජකයාගේ ධනෙ වැඩි වෙන ව්‍යාපෘතිය තමයි තෝරගන්න ඕනේ කියලා. එයා තෝරගන්න එයාට වාසිදායක ව්‍යාපෘතිය. ඊට පස්සේ අහන සුද්ධවත්මනගේ පිළිවෙල රීතිය කුමක්ද කියලා. ඒ රීතිය කියලා කියන්නේ සුද්ධවත්මනගේ නිර්ණායකය අහන්න. ඒතර කියන්න ඕනේ සුද්ධවත්මනගේ ධන නම් ව්‍යාපෘති ආයෝජනය සඳහා සුදුසුයි. සුද්ධවත්මනගේ ඍණ නම් ව්‍යාපෘති ආයෝජනය සඳහා නුසුදුසුයි. ඊට පස්සේ කියන්න ඕනේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති ඇතිට කුණ ව්‍යාපෘතිය තෝරගන්න ඉහළම සුද්ධවත්මනගේ සහිත ව්‍යාපෘති තෝරා ගන්න ඕනි කියලා. ඒතර ආයෝජකයාට තීරණ ගැනීම සඳහා උපකාරී වෙන්නේ කොහොමද? අපිට පුළුවන් මේ පළවෙනි ව්‍යාපෘතිය දෙවෙනි ව්‍යාපෘතිය සඳහා වෙන වෙනම සුද්ධවත්මනගේ ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ දෙකෙන් විශාලතම ව්‍යාපෘතිය තෝරගන්න පුළුවන්. මොකද අපි මේ දෙකෙන් එකගෙන ආයෝජනය කරන්නේ. ඒතර දෙකෙන් එකක් තෝරගනිද්දී අපි දෙවෙනි නිර්ණායකය තමයි තෝරගන්නේ. වට්ටම අනුපාතික 10ක් ලෙස උපකල්පනය කර ව්‍යාපෘති දෙක සඳහා සුද්ධවත්මනගේ ගණනය කරන්න ඕන. දැන් අපි වට්ටම අනුපාතික දීලා නැහැනේ මේ ගානේ. දැන් මේ ගාන වට්ටම අනුපාතික දීලා නැහැ. දැන් මෙච්චර කාල තිබ්බ ගණන් වල වට්ටම අනුපාතික දීලා තිබ්බා 0.9 මේ ගණන් දීලා තිබුණා. හදිසියවත් දුන්නේ නැතොත් එහෙම කරන්න මොකද? හදිසියවත් දුන්නේ නැතොත් එහෙම අර වට්ටම අනුපාතික වෙනම හොයා ගන්නත් පුළුවන්. මතකනේ අර 1.12 මෙහෙම අපි වට්ටම අනුපාතික හෙව්වේ. 1.1 1.1 වර්ගය හො වට්ටම අනුපාතික හොයලා වැඩි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර කෙලින්ම මේ විදිහට හොයන්නත් පුළුවන්. මේ විදිහ එකක් කරපු නැති හින්දා මම මෙතන කෙලින්ම මේ විදිහට හොයන්න. දැන් සුද්ධවත්මනගේ එන්නේ කොහොමද NPV එක එන්නේ ආරම්භකගේ ඍණ 5000යි. ඔකට එකතු වෙන්න ඕනේ පළවෙනි අවුරුදු 2500ක් තියෙනවා. නිකම් 2500 එකතු කරනවද නැහැ. 2500 මොකද කරන්නේ? වර්තමාන අගයට ගේන්න. වර්තමාන අගයට ගේන්න මොකද කරන්නේ? වට්ටම අනුපාතිකෙන් බෙදන්න. ඒක 1.1. ඔකට එකතු කරන්න ඕනේ. දැන් මේ විවිධ ක්‍රම කරපුවාම ඕගොල්ලන්ට කැමති ක්‍රමයක්, ඕගොල්ලන්ට ලේසි ක්‍රමයක් තෝරගන්න පුළුවන්. දෙවෙනි අවුරුද්ද 2000යි. ඔක බෙදන්න ඕනේ 1.1 වර්ගය. තුන්වෙනි අවුරුද්දේ කීයද? 1000. එක බෙදන්න ඕනේ 1.1 ගණේ. හතරවෙනි එක කොහමද? 10යි. ඒක බෙදන්න 1.1 හතරවෙනි බලය. මේ සමානයි 1000 වැඩි කිරීම අර වට්ටම අනුපාතික වෙලා තිබ්බනම් 1000 වැඩි කිරීම වට්ටම අනුපාතික. ඒකට මේක සමානයි.
දැන් ටික සුළු කරපුවාම අපිට එනවා ඍණ 5000 ධන 2272.73 ධන 1652.89 ධන 751.135 ධන 683 කියලා. ඒකෙන් අපිට එනවා ශුද්ධවත් වර්ණාගයක් 359.95ක්. දැන් ওই විදිහටම දෙවෙනි ව්‍යාපෘතිය සඳහා අපිට හොයන්න පුළුවන්. දෙවෙනි ව්‍යාපෘතිය කොහොමද එන්නේ? ඒකේ ආරම්භක ආයෝජනය ඍණ 5000නේ. ඍණ 5000 ධන ඒකේ කීයද 2500ම ඉන්නේ. 2500 බෙදෙනවා 1.1කින්. ඊට පස්සේ ආයෙ 2500ක් ඉන්නවා. ඒක බෙදෙනවා 1.1 වර්ගයෙන්. ඊට පස්සේ ඉන්නේ 1500 බෙදෙනවා 1.1 ගණන්. ඊට පස්සේ ඉන්න 500 බෙදනවා 1.1 හතරවෙනි බලයෙන්. ඔය ටික සුළු කරපුවාම වගේක් එනවා ඔයගොල්ලන්ට රුපියල් නෙමෙයි මෙතන ඩොලර් 807.32ක් කියලා. දැන් කොයි ව්‍යාපෘතිය තෝරගන්නේ? වැඩිපුර ශුද්ධවත් වර්ණයක් තියෙන කාටද? දෙවෙනි ව්‍යාපෘතිය නේද? දෙවෙනි ව්‍යාපෘතියට අපි තෝරගන්නේ කාවද? දෙවෙනි ව්‍යාපෘතිය. හරි. දැන් මේකෙත් මේ අගයන් දිහා අපි චුට්ටක් ඇහැදාලා බලමු. මේ අගයන් ටික එකතු කරපුවාම කීයක් එනවද? 2500 4500 5500යි 6500ක් එනවා. මේ අගයන් ටික එකතු කරාම අපිට එනවා 4500 6500. මෙතන අගයන් ටික එකතු කරපුවාම අපිට එනවා දෙවෙනි ව්‍යාපෘතිය 5000ක්. දැන් මේ ව්‍යාපෘතිය අපිට අමාරු නේද? කලින් කිය වගේ එහෙම ගණනය නොකර එකපාරට කියන්න අමාරුයි. කලින් කියන කලින් අර ලක්ෂ දෙකක එකක් තිබ්බ මතකද? අර MCQ එක වගේ ආන අපිට නිකන් බලලා කියන්න පුළුවන්. දැන් මේකෙන් කියන්න අමාරුයි එහෙම. එක ළඟ ඒවා නැහැ. වෙනස් ඒවා නේ තියෙන්නේ. එතකොට එහෙම බලලා ගෙස් කරන්න අමාරුයි. ඊට පස්සේ හතරවෙනි කොටස කියන දෙවෙනි ව්‍යාපෘතිය ආරම්භක වියදම 5500ක් දක්වා හිලන්නේ නම් අනිකුත් ඔක්කොම නියතව තියෙද්දි නිගමනයට මොකද වෙන්නේ කියලා. ඒතර මේ කෙලින් වෙනස එකම වෙනස මොකද්ද? මේ ඍණ 5000 ඍණ 5500 වෙනවා. ඒ කියන්නේ මේකෙන් 500ක් අඩු වෙනවා නේද? ඒතර මේක ශුද්ධවත් වර්ණගේ 307ට අඩු වෙනවා. දැන් ව්‍යාපෘතිය වල 359යි B වල 307යි. එහෙනම් අපි තෝරගන්න ව්‍යාපෘතිය වෙනස් වෙනවා. හොඳයි ඒකේ හදලා තියෙනවා කට්ටිය උත්තර. ප්‍රශංසනයි විහංග. හොඳයි. මොකක්ද ලියා ගන්න. කරලා ඉවරයි 2019 මාර්තු ගාන උත්සාහ කරා.
ඒකම මවගලට අයිත් මතක් කලත්තම රිවිෂන් එක තියෙන නොවැම්බර් 8 9 සහ 13 14 කින් දවස් විස්තර තියෙන සයිට් එකේ. මේ 2019 මාර්තු ටිකක් මෑතේ කාලේ ආපු ගැටලුවක්. එක්තරා ආයෝජකයෙකු ආයෝජන මාර්ග දෙකක් සලකා බලමින් සිටි. මේ මාර්ග දෙකෙහිම කටයුතු මුල් ආයෝජනයන් සමාන වේ. නමුත් ඒවා පාතපත්ති වෙනත් අපේක්ෂිත මුදල් ගලායම් වලින් සමන්විතයි. දැන් I කියන එක ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක මූලික ආයෝජනය මතකද? අර CFT ඍණ ප්‍රාග්ධන මූලික වියදම කියලා දැම්මේ. ඒක දෙන්නගෙම සමාන නේ. ඒක සලකන්න ඕනේ අපි දෙන්නගෙම ලක්ෂ 10 ලක්ෂ 10 නම් යන්නේ. ඒක අමතක කරලා දැම්ම එක නේ අපිට දෙකක් සංසන්දනය කරලා දෙක එක දීලාවත් නැත්තේ ඒගොල්ලන්ට. ඒ කියන ආයෝජනයේ සෑම වසරකම රුපියල් මිලියන 2 බැගින් ඉදිරි වසර 5 සඳහා ආයෝජකයා ලබා ගන්නවා. ඒ ගත්තොත් එහෙම හැම අවුරුද්දෙම මොකද වෙන්නේ? රුපියල් මිලියන 2 ගන්න. මිලියන වලින් හැදුවොත් එහෙම මේ ගාන එහෙම දාමුකෝ. 2 ගාන එනවලු වසර 5ක් සඳහා. සෑම වසරකම ඔය විදිහට එනවා. මිලියන 2 ගාන එනවා. සංකේතවත් කරන 2 ගාන දැම්මා. මේ ඊට පස්සේ B වලට මොකද වෙන්නේ? B ආයෝජනයේ පළමු වසරේදී රුපියල් මිලියනක් ලැබේ. අනතුරුව සෑම වසරකදීම ලක්ෂ 5 බගින් වැඩි වෙමින් පස්වන වසරේදී ලක්ෂ 3ක් ලැබේ. 5 ගාන වැඩි වෙනවා. මේ අවුරුදු කොච්චරක් හම්බ වෙනවද? මිලියන 1.5යි. නේ මිලියන 1.5නේ මේ අවුරුදු මිලියනනේ. මේ අවුරුදු කොච්චරක් හම්බ වෙනවද? මිලියන 2යි. මේ අවුරුදු කොච්චරක් හම්බ වෙනවද? මිලියන 2.5යි. මේ අවුරුදු කොච්චරක් හම්බ වෙනවද? ඒක දීලා තියෙනවා. මිලියන 3යි කියලා. ඒක දිගට දික් කළා ලියනවා මිලියන 3ක් හම්බ වෙනවා. පහත වගේ සපයා ඇති වට්ටම් සාධක අවශ්‍ය පරිදි භාවිතා කළ හැක. වට්ටම් සාධක ටික දීලා තියෙනවා අපිට අවුරුදු 5ටම අදාළ ඒවා. වට්ටම් අනුපාතිකයේ 10%ක් ලෙස ගනිමින් එයා B ආයෝජන සඳහා වත්මන්ලාගේ ගණනය කරන්න ඕන. දැන් ඕගොල්ලෝ ගණනය කරන්නේ විනාඩි 6ක් තියෙනවනේ අපිට පන්ති ඉවර කරන්න විනාඩි 4ක් විතර අරගෙන ඕගොල්ලෝ ගණනය කරන්න බලන්න.
උත්තර තාම නෑනේ. දැන් බලන්න දැන් මේක ඇත්තටම මම මේ දැන් මේ අපිට ඇත්තටම උත්තර කියන්නේ මේ ගාන හදන්න ඕනේ. ඔයගොල්ලෝ උත්තර ගන්න ඕනේ. උත්තර ගන්නේ කොහොමද? උත්තර ගන්න මේ 2 ලක්ෂය අපි වැඩි කරනවා. 2 විතරක් දානංග සරලව 2 වැඩි කරනවා 0.901කින් ඒ වගේ ඔහොම ගිහලා මේ අන්තිම අවුරුද්දේ තියෙන දෙකක්නේ. ඔය 2 වැඩි කරනවා 0.62.9. ඔබ නැත්තම් සරලව මේ සමාන ගණන තියෙන්නේ. මේක මේ වාරිකයක්නේ සමාන ගණන තියෙන්නේ. ඒතර අන්තිමේ බලන්න මේ 2 පොදු ඇවිල්ලා මේ ටික එකතු වෙන එක නෙවෙන්නේ. මේ හැම අවුරුද්දෙම සමාන ගණන් එනකොට අදාළ වාර්ෂික ටිකට දාලා වට්ටම අනුපාතක ටික අපිට කෙලින්ම එකතු කරගෙන යන්න පුළුවන්. 0.901 දන්න 0.82 හොම ගිහලා 0.62.9 වෙනකම් එකතු කරනවා. ඊට පස්සේ සමස්තක වැඩි කරනවා ලක්ෂ මිලියන 2. එහෙම කරත් කෙලින්ම අදාළ අගේ එනවා. ශුද්ධවත්ම අගේ අදාළ අගේ එනවා. මේ සමාන නම් හොඳ සමාන අවස්ථාවේ විතරයි මෙහෙම කරන්න පුළුවන්. සමාන හින්දා කරන්න පුළුවන්. 2 පොදු වෙන හින්දා කොමිටි එකතු කරලා 2කින් වැඩි කරන්න උත්තරේ එනවා. එහෙම නැත්තම් වෙන වෙනම කරලා ඉවරලා හෙව්වත් උත්තරේ හරි. දැන් මේක න වෙන වෙනම කරන්න වෙන්නේ. වෙනස් වගයන් තියෙන හින්දා. එතන මේක වැඩි කරනවා 0.901කින් ඔහොම ගිහලා ඉවරලා. දැන් මේ මැදාරීකුත් මම වෙනස කරලා ලියුවොත් එහෙනම් තුන්වෙනි අවුරුද්දේ කීයද 2නේ. එතන 2 වැඩි කරනවා 0.75113. ඔහොම ගිහලා පස්වෙනි අවුරුද්දේ 3 වැඩි කරනවා 0.62.9. මම මෙතන දැන් මිලියන 3 සංකේතවත් කරන්නේ. එතන 0.6ක් අගට එන්න ඕනේ. එතන ඔහොම වෙලා වෙන වෙනම ශුද්ධවත් වන්නගේ හොයාගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. හොයන්න නැතුව කෙලින්ම කියන්න කිව්වනම් එහෙම ශුද්ධවත් තෝරගන්න මේ ප්‍රශ්න විතරක් කියවනම් එහෙම මෙහෙම හොය ඉන්න නැතුව මේකට උත්තර දෙන්න පුළුවන්. ඒ කොහොමද? මේ බලන්න මෙතන මේ මුදල් ගලායේ ඔක්කොම එකතු ගත්තොත් එimhe සමානයි. මෙතන එකතු මිලියන 10යි. මෙතන එකතුවත් මිලියන 10යි. 3යි 2යි 5යි 0.5යි 5.5 1.9යි 10යි. එතකොට සමාන මුදල් ප්‍රවාහය තියෙනකොට ඉක්මනට මුදල් ප්‍රවාහ හම්බෙන එක්කෙනාගේ ශුද්ධවත්ම නගය අනිවාර්යෙන් වැඩි. එතන මෙතන කාටද ඉක්මනට හම්බෙන්නේ? මේ බලන්න පළවෙනි අවුරුදු 3ක් වගේ බැලුවොත් පළවෙනි අවුරුදු 3 ඇතුළේ මෙයාගේ 10න් 6ක් හම්බෙලා ඉවරයි. මෙයා පළවෙනි අවුරුදු 3 ගත්තොත් එහෙම 1.5 මාරයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි ඉක්මනට සල්ලි හම්බෙන්නේ කාටද? ව්‍යාපෘතියට නේද? එහෙනම් අනිවාර්යෙන් ඕගොල්ලෝ ගාන හැදුවට පස්සේ ඒකේ ශුද්ධවත්ම නගය අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මෙතන වෙලා තියෙන්නේ මේ මෙතනගේ සමානයිනේ මෙතනගේ සමානයි. මෙතන මේ මුල් අවුරුද්ද දෙකේ මෙතන අඩු වෙලා තියෙනවා කොච්චරද? මෙතන පළවෙනි අවුරුද්දේ මිලියන 1 දෙවෙනි අවුරුද්දේ මිලියන භාගික මිලියන එකමාරක් අඩුයි. මේ මිලියන එකමාර තමයි මේ පස්සේ වැඩිපුර හම්බෙන්නේ. මෙතන භාගික මෙතන මිලියනක් වැඩිපුර හම්බෙනවා. පස්සේ අවුරුද්දේ A ව්‍යාපෘති 2යි B ව්‍යාපෘති 3යිනේ. එතකොට මෙයා B ව්‍යාපෘති වැඩිපුර සල්ලි හම්බෙන්නේ පස්සේ. ඒ හින්දා අනිවාර්යෙන් A ව්‍යාපෘති ශුද්ධවත්ම නගයට වැඩි අගයක් එන්න ඕනේ. හරි. එහෙනම් ඒකත් එක්ක අපිට අද අපි සෙෂන් එක අවසන් කරන්න පුළුවන්. ඒතර මේ පාඩමත් අවසන් නම් අපි ලබන සතියේ ස්ථාවර ආදායම් සරුකුම්පත් තක්සේරු කරන්න ආරම්භ කරලා ඊට පස්සේ අපි මේ පාඩමේ තියරි හා ගැටලු සාකච්ඡා කරමු. එහෙනම් ලබන සතියේ හම්බෙමු. මේ පාඩමේ මේ ස්ලයිඩ් සෙට් එකේ තිබ්බ ඉතුරු ප්‍රශ්න ටිකත් ඔයගොල්ලෝ උත්සාහ කරන්න. මොන හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න. එහෙනම් හොඳට වැඩ කරන්න. අපි අදට අවසන් කරමු. ස්තුතියි.